සදහැවත් පින්වත්නි, අපි අවසාන දේශනාවේදී අනුපුබ්බ අபிසඤ්ඤා නිරෝධය ගැන කතා වුණා. කොහොමද අනුපිළිවෙල වශයෙන් සංඥාවේ එහෙම නැත්නම් හඳුනා ගැනීම වල උසස් මට්ටම නිරුද්ධ කරලා දාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් පොට්ටපාද සූත්‍රය ඇසුරු කරගෙන අපි අද එතනින් ඉදිරියට මතක් කරගෙන යමු. සාවධානව වහුම්කන් දෙන්න. ඒ අනුව මෙනෙහි කරන්න. ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න. ශාසනය යන භික්ෂුව යෝගීන් වගේ මේ භික්ෂුවන්යන්ට කල්පනා කරනවා මෙහෙම. යාකින් සංඥාතන සංඥා දක්වලා තියෙන ශාසනයේ සංඥාග්ග කියලා. මොකද ලෞකික සංඥාවල කෙරවලයි. නත්තිකින්චි ඒක තමයි ලෞකික සංඥාවල කෙරව. එතකොට ඒකට ඒ සංඥාග්ග නාමය ලැබෙනවා. ඔන්න සංඥාග්ගේ සිටියා වූ ඒ භික්ෂුවට මෙන්න මෙහෙම හිතෙනවා. හිතවිල්ලක් ඇති වෙනවා. චේතේ මානස මේ පාපියෝ අචේතේන මානස මේ සෙය්‍යෝ. මේ චේතනා ඇතිවීම මහා කරදරයක්. චේතනා වෙනත්තරම හොඳයි කියලා එයන්චේ මම ඉතින් චේතනා අபிසංස්කාරය ඇති කරනවා නම් චේතනාවත් සංස්කාරයක් නේ. චේතනා සංස්කාරය ඇති කර ගන්නවා නම් මේ ඇති වුණු සියුම් සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට ඕලාරික ගොරෝසු සංඥා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න කල්පනා කරන තීරණයක් ගන්නවා, අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. යන්නුනාහං මෙකේ චේතේ යං නාபிසංකාරින්න. මම චේතනා අபிසංස්කාර නූපත්ව ගන්නෙම් නම් ඉහි කියලා හිතලා සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් ඒ අවස්ථාවේ කරනවා. ඒ ඊටාම සියුම් සංඥා තත්ත්වේ නිසා සෝ නචේව චේතේති නාபிසංස්කරෝති. ඒම භික්ෂුව චේතනා ඇති කරන්න ගත්තේ නැහැ, අபிසංස්කරණය කරන්නත් නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? ඔන්න බුදුරජාණන් පෙන්වන්න කරනවා. ඒ භික්ෂුවට අර කයින් තිබුණා ආකින්චඤ්ඤාදන සංඥාව නිරුද්ධ වුණා. ඒ වෙනුවට වෙන සංඥාවක් මතුනේ නැහැ. ඒ වෙනුවට මොකද්ද වුනේ? සෝ නිරෝධං පුසති. ඒ භික්ෂුව නිරෝධය ස්පර්ශ කළා. අන්න එතකොට ඔන්න ඒ විස්තරය ඉවර කළ බුදුහාමුදුරුවෝ වල දක්වන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වාක්‍යයෙන් ඒවම්පි පොට්ටපාද අනුපුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සමාපatti හෝති. මහා දිග වාක්‍යයක්. ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න වෙනවා. මෙසේ පොට්ටපාද අනුපුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සමාපත්තිය වෙන්නේ. අනුපුබ්බ කියන්නේ අනුපිළිවෙලින්. අபிසඤ්ඤා කියන එක අපි කිව්වා ඒ සංඥාවේ උසස් මට්ටම. අනුපුබ්බාදි සංඥා නිරෝධ. ඒක නිරෝධය කිරීම පිළිබඳ සම්පජාන සමාපatti. සම්පජඤ්ඤයෙන් යුක්තව කරන සංවැදීම සිදුවන්නේ මේ ආකාරයට. මේ අනුපුබ්බ කියන වචනේ ගැන පොඩි අටුවාවක් දුන්නොත් මේ අවස්ථාවේ දැන් මේ ශාසනයේ තාම වටිනා වචනයක් ප්‍රතිපදාව පිළිබඳව අනුපුබ්බ කියන එක දැන් තැන් වල දැක්වලා තියෙන මේ පිණිතුන අහලේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මේ ශාසනය තුල තියෙන්නේ අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාපටිපාදියක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්. ඒකට අනුපුබ්බ කියන වචනේ තුල තියෙන පටිච්චසමුප්පාද. හිතලා බලන්න පරිපෙලක් ගැන එකින් එකකට ඒක නෙවෙයි අනුපුබ්බ. ඉතින් ඔන්න අනුපුබ්බාදි සංඥා. ඒකෙන් නිරෝධය ඒ විදිහට අනුපිළිවෙලින් ගිහිල්ලා අන්න අර මහා පුදුම විදිහේ දැන් මේ පින්නතුන්ට අපි කියාපු ඩිංගකුත් මතක් කළොත් ඒක මේ සූත්‍රයේ නැත. ඒ ඇතැම් පින්නතුන් දන්නවා අපි අර නාම ධර්ම ගැන කියනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ගැන කිව්වයි කියලා. දැන් මේ සංඥාවේ මේ වේදනා සංඥා වේදිතේ නිරෝධයනේ. ඒකට වේදනා සංඥා වලින් නිරුද්ධ වෙන එකට මේගොල්ලන් ප්‍රශ්නයක් උනේ අන්න සංඥාව අතාරින්න බය. පුලාවේට ඇටි කියලා. හේතුව මොකද? සංස්කාරයේ ඉල්ලලා හිටිය නිසා. ඒ සංස්කාරයේ හඳුන්වන්නේ එතෙන්දී චේතනා නමින්. අන්න ඒකයි මෙතන කියන්නේ. ඒකට අර භික්ෂුව ගත්තු ඒ තියෙන තුල මට චේතනා ඕනේ නැහැ, සංස්කාර ඕනේ නැහැ කියලා හිතුව තුල ඊළාට වෙන්නේ මොකද්ද? නිරෝධය ස්පර්ශ කරනවා. රූපේ ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ඔන්න එතකොට ඊට නාම ධර්මණු ඒ ඩිංග හිතා ගන්න. ඔක දිගට කියන්න බෑ විවරණ. ඒ ටික තවුන්ගත් සූත්‍රයේ තියෙන නිසා අන්න ඒ ඩිංග හිතා ගන්න. ඒකට මේක මහා පුදුම විදිහේ ශාසනයේ දැන් අනික එකෙක් තිබුණා මේ යෝගීන්ගේ දර්ශනයත් අපේ බෞද්ධ දර්ශනයත් මධ්‍යම ප්‍රතිපදාත්මක ඒ වෙනුවට අන්න අර ඥානංචාදී ගුණ සත්‍ය සංඥාව මතුවෙනවා. ඒ ඥාග්ග කියලා. දැන් මේ සංඥාවේ වේදනා සංඥා වේදිතේ නිරෝධයනේ. ඒකට වේදනා සංඥා වලින් නිරුද්ධ වෙන එකට මේගොල්ලන් ප්‍රශ්නයක්. මේ අන්න සංඥාව අතාරින්න බය. පුලාවේට ඇටි කියලා. හේතුව මොකද? සංස්කාරයේ ඉල්ලලා හිටිය නිසා. ඒ සංස්කාරයේ හඳුන්වන්නේ එතෙන්දී චේතනා නමින්. අන්න ඒකයි මෙතන කියන්නේ. ඒකට අර භික්ෂුව ගත්තු ඒ තියෙන ඇතුළේ මට චේතනා ඕනේ නැහැ, සංස්කාර ඕනේ නැහැ කියලා හිතුව තුළ ඊළාට වෙන්නේ මොකද්ද? නිරෝධය ස්පර්ශ කරනවා.
රූපේ ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ඔන්න ඒකපොඩි හිතාගන්න නාම ධර්ම අනුව ඒ ඩිංගෙ හිතාගන්න. ඔක දිගට දිගට කියන්න බෑ ඉවරන. ඒ ටික තවුන්ගත් සූත්‍රයේ තියෙන නිසා අන්න ඒ ඩිංගෙ හිතාගන්න. ඒකට මේක මහා පුදුම විදිහේ ශාසනයේ දැන් අනික් එකෙක් තිබුණෝ ඒ යෝගීන්ගේ දර්ශනයත් අපේ බෞද්ධ දර්ශනයත් මධ්‍යම ප්‍රතිපදාත්මක පරිසම්පාද උද්‍යන දර්ශනයත් අතර වෙනස කොයි ඩිංගෙන් වටහා ගන්න. ඔන්න එතකොට ඒ විදිහට ප්‍රකාශ කරනවා. අහනවා ඒක ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ පොට්ටපාද මේ වගේ අනුපුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සම්පත්තිය කලින් අහලා තියෙනවද? නැත්නම් මිනිස්සු. ඔන්න ඒක කිව්වට පස්සේ ඊට පොට්ටපාද තව ප්‍රශ්න කීපයක් මතු කරනවා. ඒකෙන් එක අපි මතු කරන්න ඉදිරිපත් කරන්න බලමු. පළවෙනිම අහන ප්‍රශ්නය මෙතනදී නැවත මතක් කිරීමක් කරන් ගියොත් ගිය සතියේ දේශනාව සම්බන්ධයෙන් අපි මතක් කළා මෙන්න මේ සංඥාව එහෙම නැත්නම් මේ හඳුනා ගන්න මට්ටම එහෙම නැත්නම් හිතේ හඳුනා ගැනීම ස්වභාවය වෙනස් වෙන්නේ මේකට ප්‍රත්‍ය වෙන්නේ ශික්ෂණයයි කියලා. අපි අපේ සාමාන්‍ය විදිහට ජීවත් වෙද්දී අපේ හඳුනා ගැනීම තියෙන්නේ කාම සංඥා විදියට. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඔස්සේ හබාගෙන යාමක් විදියට. හැබැයි යම් අවස්ථාවක නැවත නැවතත් අපේ කාම සංඥාවෙන් හිත වෙන් කරගෙන කුසල අරමුණක භාවනා අරමුණක හිත තියන්න හිත කාම සංඥාවෙන් වෙන් වෙලා රූපී සංඥාවකට එහෙම නැත්නම් ප්‍රථම ධ්‍යාන වගේ මට්ටමකටපත් වෙන්න පටන් ගන්නවා. අපි කලින් මතක් කළා මේ අනුපූර්ව ප්‍රතිපදාව යම් කෙනෙක් හරියට පුරුදු කරනවද සියල්ල අතහැරලා දාලා ගහක් මුලට වෙලා වාසය කරනවද ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව ජීවත් වෙනවද නිදි වරාගෙන භාවනා කරනවද මේ මොහොතේ හිතට ඇති වෙන ඇලීම් ගැටීම් දෙකෙන් හිත මුදවමින් වාසය කරනවද යම් කාලයක් යද්දී මේ මනුස්සයාගේ හිතට රූප ශබ්ද ගන්ධ රස පහස් වලට ආසාවක් හිතින් නැතුව යන්න පටන් ගන්නවා ඒ විපස්සනාවෙම සිහියේම බලවත් මට්ටමක් විදියට ඒ වගේම පංච නීවරණ යටපත් වෙන්න පටන් ගන්නවා ඒවා යටපත් වෙද්දී හිතට විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛයක් දැනෙන්න පටන් ගන්නවා ඉතින් මේ සමාධියට හිත ගහගෙන යන ගතියක් තියෙනවා එතකොට මෙන්න මේ නෙක්ඛම්මයේ අසුරු කරද්දී කාම සංඥාව ෂය වෙන්න පටන් ගන්නවා රූපී සංඥාව බැස ගන්න පටන් ගන්නවා මේක තමයි එතන ක්‍රමවේදය මේ විදිහට පුරුදු කරපු කෙනා ඔහුම ගිහිල්ලා විතක්ක ਵਿਚාර මුලින්ම පොඩි කියවන ගතියක් තිබ්බා ඒකත් අතහැරලා දැම්මට පස්සේ ප්‍රීතිය පමණක් ඇති දෙවෙනි ධ්‍යානයටපත් වෙනවා ඒකත් අතහැරගෙන යද්දී ප්‍රීතිය ඉක්මවා ගිහිලා තුන්වෙනි ධ්‍යානෙ සැපේ අල්ල ගන්නවා ඊට පස්සේ ඒකත් විදගෙන ගිහිල්ලා අන්තිමට චතුර්ථ ධ්‍යානය අල්ල ගන්නවා සැපයත් අතහැරලා උපේක්ෂාව ඊට උපේක්ෂාවෙන් වාසය කරද්දී ඒකත් අතහැරලා දාලා අනන්ත අවකාශයක් අරමුණු කර ගන්නවා ඒකත් ඉක්මවා ගිහිල්ලා අවකාශය කියන්නේත් මේ හිතම හදාගත්තු දෙයක් කියලා අනන්ත හිතක් කියන එක වඩනවා ඒකෙත් ගිහිල්ලා වඩලා මේ අනන්ත හිතක් කිව්වත් මේක ඇත්තටම බැලුවොත් ගන්න දෙයක් නැහැ ඇත්තටම බැලුවොත් කිසිවක් නැහැ කියන සංඥාව පුරුදු කරනවා ඉතින් බුදුරණන්සේ පහළ වෙන්න කලින් හිටපු යෝගීන් එතනිනුත් ඉස්සරහට යද්දී මේ කිසිවක් නැහැ කියන සංඥාවේදී පවා එතනින් පස්සේ මේකලෝ හිතේ කිසිම සිහිය නැති වෙන්න එහෙම නැත්නම් මේක මේ සංඥාව නැති කරගන්න මේගොල්ලෝ බය වුණා මොකද හිතුවේ මේ හිතේ යමක් හඳුනා ගන්න ගතියක් වේ දෙක තමයි ආත්මය සිහිය නැතුව වෙලා ගියොත් ඒක කියන්නේ සිහිය නැහැ කියන්නේ ආත්ම විනාශ වෙනවා කියලානේ ඒක හොඳ නැහැ කියලා අන්න ඒ විදිහට බය වෙලා මොකද සිද්ධ කරේ සංඥාව ඇත්තෙත් නැති තත්වයක් පිළිහිදපත් කරගත එකෙන් දැන් අතන කිසිවක් නැහැ කියලා හරි අදහසක් බොහොම සියුම් විදියට තිබ්බා ආකිචන් සංඥායතනය තුල ඒකත් ඉක්මවා ගිහිල්ලා ඒ කියන්නේ කිසිම දෙයක් තේරෙනවත් නෙමෙයි තේරෙන්නේ නැත්තේත් නැහැ අති සියුම් සමාධියක් යන්න පුළුවන් උපරිම සමාධි මට්ටම සාමාන්‍ය ලෞකික වශයෙන් නේව සංඥා සංඥායතන හිතපත් කරගත්තා එතකොට මේක තුල කියන්නේ සිහිය තියනවද නැද්ද කියලාවත් අඩමානයි ඇත්තෙත් නැහැ අන්න ඒ වගේ අති ප්‍රබල අතිසියුම් මට්ටමක් ඊට පස්සේ හැබැයි බුදුරණවහන්සේ මේ අනුපූර්ව වශයෙන් සංඥාවේ සියුම් මට්ටම නිරුද්ධ කරන ආකාරය පැහැදිලි කරද්දී
පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට හික්මෙලා හින්දු යෝගීන් වගේම හිත සමාධිමත් කරගෙන ගිහිල්ලා ඉවර වෙලා මේ ආකින්ච සංඥායතනයේදී නවතින්නයි කියනවා නේව සංඥා නාසඤ්ඤායතනයට යන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම නැත්නම් නේව සංඥා නාසඤ්ඤායතනයට ගිහිල්ලා නැවත ආකින්ච සංඥායතනයට වැහැලා අනිට පස්සේ මෙනෙහි කරන්න කියනවා. මෙන්න මේ සංඥාව කියන්නේ ගඩුවක් වගේ, හුලක් වගේ, මහා පීඩාවක්. මේ යම් සිතුවිලි හිතන ගමක් ඇද්ද ඒක වෙහෙසක්. මෙන්න මේ විදිහට තේරුම් අරගෙන මම මෙතනින් පස්සේ කිසිම සිතුවිල්ලක් හිතන්නේ නැතුව ඉන්නවා මේ හිතේ යම් හෝ සකස් කිරීමක් යම් හෝ චේතනාවක් පහළ වීමක් වෙත මහා මේක පීඩාවක් කියලා තේරුම් අරගෙන ඒකෙන් හිත ඉක්මවා ගන්න එයා උත්සාහ කරනවා. අන්න මේ විදිහට හිතලා මම කිසි දෙයක් හිතන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන කිසිවක් හිතේ කිසිම සිතුවිල්ලක් නැති මට්ටමක් අරමුණු කරගෙන ඔහොමම ඉන්න පටන් ගන්නවා. දැන් මේ වෙලාවේ තිබ්බ අති ප්‍රබල සමාධියක් කිසිවක් නැති බවක් පැතිරුණු අවබෝධයක් එක්ක කිසිවක් නැහැ කියලා තියුණු අවබෝධයක් අකින්ච සංඥායතනෙද තියෙන්නේ. දැන් මෙතන ඉඳලා මොකද එයා කරන්නේ? එකෙන් බැස්සට පස්සේ මේකෙන් ඒකට සම්මතිලකින් බෑලා මේකත් මෙතනින් එහා මොකුත් කියන්නේ හිතේ පැවැත්මක් හිතේ කියවන ගතියක්. කියන්නේ හිත යම් අරමුණක් ඇසුරු කරගත්ත ගතියක් වේද? ඒක මහා පීඩාවක්, ඒක ගඩුවක්, ඒක හුලක් කියලා තේරුම් අරගෙන මේකෙන් හිත නිදහස් කරගන්න ඕනේ කියලා තේරුම් ගන්නවා. අන්න මෙහෙම තේරුම් අරගෙන එහෙමම හිතින් හිත දිහා බලන් ඉද්දි අර අදිෂ්ඨානයේ හින්දා ඒ වගේම මෙතෙක් වෙලා පුරුදු කරන් ආපු අති ප්‍රබල සමාධියේ හින්දා මෙයාගේ හිත නිරෝධම් පුසති නිරෝධය ස්පර්ශ කරනවා. කියන්නේ හිතේ කිසිම අරමුණක් නැතුව සර්ව සම්පූර්ණයෙන්ම බොහොම සිහි ඇතිව සංඥාව නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ ඒකයි ඔය දක්වන්නේ. ඕකෙදි තමයි පුළුවන් වෙන්නේ යම් දවසක අර ගල් පිළිමයක් වගේ මැරිලා නැගිට්ටා වගේ දවස් 7ක් වුණත් නිරෝධ ඵල සමාපත්තිය සම්බන්ධලා නැගිටින්න. ඉතින් අෂ්ට සමාපatti තියෙන කෙනෙක්ට තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. ඔන්න ඔය විදිහට ආකින්ච සංඥායතනට දක්වා ගිහිල්ලා ඒකෙන් නැගිට තැන අර විදිහට අදිෂ්ඨාන කළ හිතින් හිත දිහා බලන් ඉදි හැමම නිරෝධය ස්පර්ශ කරනවා හිත. ඒ ඔකදී ওই තත්වෙට එන්න බොහෝ දුරට ඔක සිද්ධ වෙන්න අනාගාමී වෙන්න ඕනයි කියනවා. නිරෝධය ස්පර්ශ වෙන්නේ කියන්නේ එක්කෝ ඔක පළවෙනිට සිද්ධ වෙද්දී අනාගාමී වෙනවා අඩුම තරමේ. එහෙම නැත්නම් අනාගාමී කෙනෙක්ට තමයි ඒක අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒක ඔක තමයි අනුපූර්ව වශයෙන් මෙන්න මේ සිහියේ එහෙම නැත්නම් හඳුනා ගන්න ස්වභාවයේ සිහිය ඇතිවම සිද්ධ කරගන්න නැති කර ගැනීම සිද්ධ වෙන්නේ. يعني සිහිය ඇතිව සිහිය නැති කරගන්නේ ඔන්න ඔය විදිහට. සිහිය ඇතුවම සිහිය නැති කරගන්නේ ඔන්න ඔය විදිහට. ලෝක තමයි ක්‍රමවේදය. ඉස්සරහට ශ්‍රවණය කරමු. ස්වාමීනි එක සංඥාග්ගයක්ද තියෙන්නේ සංඥාග්ග කීපයක්ද? නෑ සංඥාග්ගයක් ගැන කිව්වනේ සංඥාවන්ගේ කෙලවරක් ගැන. බුදුරජාණන් වහන්සේ කියනවා එක සංඥාග්ගයක්ද තියෙන්නේ සංඥා කෙලවරක්ද තියෙන්නේ. එහෙම නැත්නම් සංඥා කෙලවර කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ 아무තු පිළිතුරක් දෙන්නේ. එක සංඥාග්ගයකුත් තියෙනවා සංඥාග්ග කීපයකුත් තියෙනවා. ඔන්න එතකොට පොට්ටපාද අහන කිසිද භාග්‍යතුන් වහන්සේනේ එක සංඥාග්ගයකුත් සංඥාග්ග කීපයකුත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා කෙටි පාඨයක් සඳහන් කරන ඒක ඇත්ත වශයෙන් අටුවාවලට ගැටලුවක්. පොට්ටපාද යම් යම් ආකාරයකින් නිරෝධය ස්පර්ශ කරයි අන්න ඒ ආකාරයෙන් සංඥාවක් තියෙනවා. ඔක තේරුම් ගන්න වෙන්නේ මෙහෙමයි. අපිට වැටෙන හැටියට දැන් ධර්මයේ දක්වනවා යාවතා සංඥා සමපatti තාවතා අඤ්ඤා පටිවිදෝ. ඒ කියන්නේ යම් තාක් සංඥා සමපatti තිබෙනවා නම් ඒ තුලින් පුළුවන් අඤ්ඤා කියලා කියන්නේ අරහත්ත්වයට ඒ විනිවිද විදර්ශනාව යොදලා නිරෝධයට යන්න නිවන් ලබන්න. ඒක නිසා මේ කිව්වේ. එතකොට මේ කියාපු අනුපිළිවෙලින් යන නිරෝධය පමණක් සංඥාග්ගයේ පමණක් නෙවෙයි. එක්ක ඥානයේ තුලින් උනක් පුළුවන්. අර කියාපු ඒ සංඥා කෙලවර කරන්න අර චේතනා අபிසංස්කාර නැති කරලා ඒකයි වේදන ඒක අදහස් ගන්න තියෙන්නේ. ඉතින් ඔය ඊළඟට තව දෙවෙනි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තේරුම තමයි නැවත පොට්ටපාද අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දැන් වහන්සේ සංඥාවේ කෙලවර කියලා මේක මේ විදිහට පැහැදිලි කළා. ඉතින් මේක විතරද සංඥාවේ කෙලවර? මෙතනින් එහා සංඥාවේ කෙලවරක් නැද්ද කියලා වෙන ක්‍රම නැද්ද කියලා. අනතුරු බුදුරණසිත කියනවා මේක තමයි ක්‍රමය. හැබැයි වෙන ක්‍රමත් තියෙනවා. මේ උත්තරේ හේතුව තමයි පරිපූර්ණ වශයෙන් එහෙම නැත්නම් සිහිය නැති වෙන මට්ටමටම සංඥාව කෙලවර කරලා දාන උත්කෘෂ්ඨම ක්‍රමය තමයි ඕක. හැබැයි මේ උත්කෘෂ්ඨම ක්‍රමය අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ සිහිය දැන්
අරහත් ඵල සමාපත්තිය නිරෝධ ඵල සමාපත්තිය අපි වෙනස දැක්වුවා. සාමාන්‍ය ඵල සමාපත්තියක සිහිය තියෙනවා. තමන් නිවරණ ධාතුව අත්විදින බවට මේක මේ සියලු සකස් කිරීමේ සංසිඳීම බවට දැනීමක් තියෙනවා. ඉතින් හැබැයි නිරෝධ ඵල සමාපත්තිය තුළ මෙන්න මේ විදිහට අෂ්ට සමාපatti දක්වා ගිහිලා නිරෝධය ස්පර්ශ කරද්දී කෙලිම කියන්නේ සිහිය නැති වෙන්නම සිහිය කියන්නේ නිරෝධය ස්පර්ශ කරනවා. ඒ කියන්නේ ඒ උනට ඉරියව්ව ඒ විදිහටම තියෙනවා ගල් පිළිමයක් වගේ. මොකුත් හානියක් වෙන්නේ නැතුව. ඉතින් මොක තමයි උත්කෘෂ්ඨම මට්ටම. හැබැයි ඕක විතරක් නෙමෙයි කියනවා ඕනම ධානයක් පාදක කරගෙන හරි විපස්සනා කරලා පුළුවන් කියනවා. මෙන්න මේ සංඥා වේදනා නිරෝධය අත්දකින්න. ඒ කියන්නේ අපි ඔය මාර්ගගත භාවනාවල පවා නිර්වාණ ධාතු විදියට ස්පර්ශ කරන්නේ යන්න ඒ මට්ටම. ඉතින් ඒක බොහොම සාර්ථකව තව අත්දකින්න පුළුවන්. ඔය ධානයක් දක්වා හිත පුරුදු කරලා මේ ධානය 11 ආකාරයෙන් විපස්සනා වෙද්දී අන්තකොට හිත උද්ගත වෙනවා නිර්වාණ ධාතුව අන්නේ පංචස්කන්ධයේ කඩලි වල 11 ආකාරයෙන් විපස්සනා කරලා යන්න. එතනක් තියෙන්නේ මේ සංඥාවේ කෙලවරක් කියලා තුනරස දේශනා කරනවා. ඒක කිව්වට පස්සේ ස්වාමීනි මේ සංඥාව පළමුවෙන් ඇති වෙනවද ඥානීය පසු ඇති වෙනවද එහෙම නැත්නම් ඥානීය මුලදී ඇති වෙලා සංඥාව පසු වෙනවද එහෙම නැත්නම් මේ දෙක එකට ඇති වෙනවද මේ එක දෙකට හට ගන්නවද ඒ කියන්නේ සංඥාවද පළමුවෙන් ඇති වෙන්නේ ඥානීය පසුවද එහෙම නැත්නම් ඥානීය පසු පළමුවෙන්ද සංඥාව පසුවද නැත්නම් දෙකම එක විදිහද ඒකට බුදුරජාණන් ප්‍රකාශ කරනවා කෙලිම ප්‍රකාශ කරනවා පොට්ටපාද සංඥාව පළමුවෙන් ඇති වෙන්නේ ඥානීය පසුවයි ඇති වෙන්නේ සංඥාව හට ගැනීම තුලින් ඥානයක් ඇති වෙන්නේ. ඒ වික්ෂය තේරුම් ගන්නවා. එතනක් පටිච්චසමුප්පාද ධර්මතාවක් තියෙන බව. සංයුප්පාදා කෝපන ඥානුප්ප. සංඥාව හට ගැනීමෙන් මට ඒ පිළිබඳ ඥානයක් ආවේ. මෙතනක් අටුවාවේ ආධිපතිම කියදොත් ආචාර්ය මත කීපයක් දක්වන මේ සියුම් පාඨය. එතන අපට නම් තේරෙන හැටියට කියන්න තියෙන්නේ මෙහෙමයි. අතීතයේ ඒ තිබුණ බ්‍රහ්මණ යෝගීන්ගේ තිබුණ ප්‍රශ්නේ මොකද්ද? සංඥා ගුප්ත දෙයක් හැටියට හිතාගත්තා. එක්ක ආත්මය කිව්වා, එක්ක නැත්නම් කවුරුත් ඇතුළු කෙනෙක් දෙයක් කියලා හිතුවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ තවත් වටිනා වචනයක් සඳහන් වෙනවා. ධම්ම අවස්ථාවක භික්ෂුවක් සකසන්නේ කියලා කියන්නේ. තමන්ගේ සංඥාව ඒකේ වෙන්නේ සති සම්ප්‍රදාන කියන්නේ සම්පදාන කියලා. කොට මුලින් ඉඳලා යන්නේ සති සම්පදානිය තුළ. ඒ නිසා අර ගුඪ සංකල්ප වලට ආත්ම වලට තැනක් නැහැ. ඒ වෙනුවට මොහොතින් මොහොත අර පටිච්චසමුප්පාදය අනුව යන්නේ කියන එක තේරෙනවා. මෙතන ග්‍රහණය කරන්න දෙයක් නැහැ. හරි පෙලක් නගින්න වගේ. අන්න ඒකයි එතකොට ඒක ඒ සංඥාව සහ ඥානය පිළිබඳ කතන්දරයේ තියෙන්නේ. ඒ දැන් හැම විදිහටම තියෙනවා ඒ සූත්‍රයේ. දැන් මේ පින්වත්තුන්ට දැනගන්න එකක් කියනවා. පළවෙනි එක ගැන කිව්වේ විවේකජ ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥාවෝති විවේකජ ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඤීනෝති. ඔය වචන දෙකම බුදුහාමුදුරේ ගන්නවා. සංඥා සහ සංඤී කියන දෙක. ඒ කියන්නේ සංඥාව ඇති වුණා සංඥාව ඇති වුණ බව දැන ගැනීම තමයි සංඤී කියන්නේ. ඔන්න ඕකයි ඔය. එතකොට ඥානෙ ඇති වෙන්නේ. දැන් සංඥාව ඇති වුණා සංඥාව ඇති වෙන බව නොදැනීම නෙවෙයි. ඒක සම්පජඤ්ඤය තියෙන නිසා දැනගන්නවා. ඒකයි මෙතන කියන ඥාන. නමුත් මේක නොයෙකුත් විදිහට අටුවාවේ එක එක විදිහට මත දක්වන ඒ වගේ ඉතින් දුරට යන්න ඕනේ නෑ. මේ ඔන්න එතකොට ඒ ප්‍රශ්නෙත් එවුවා. එතනින් ඉවර නෑ පොට්ටපාදගේ ප්‍රශ්න. ඊළඟට අහන ඊට වැඩි බැරෑරුම් ප්‍රශ්න. ස්වාමීනි මේ සංඥාව පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද කියන එකද නියම තත්ත්වය. උක ඔය ගැටළු ප්‍රශ්නයක් වෙ නීතිඥ අහනවා. ඒ කියන්නේ සංඥා පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද? කොහෙවත් නැති ආත්මයක් මේ ඇතුළට අරගෙන. අර පුරුදු මොකද මේ තාම සක්කාය දිට්ඨිය තියෙනවනේ. ඒ දුක් ආත්මයක් ගැන කියුනේ නෑනේ. ඉතින් ඒකයි මේ බුදුරජාණන් ඉදිරිපත් කරන ප්‍රශ්නේ. ඒ බඳු ප්‍රශ්න හරි උබතෝ කොටික වගේ ඒ ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න ගියොත් අමාරු වෙනවා. ටිකකට හිතන්න පොඩි නිදර්ශනයක් කලින් අපි කියපු එක. කිසිදාක මත්තෙන් නොබිව්ව ක්‍රියාදුරේ උසාවියේදී මේ නීතිඥයාට ඕනකම තියෙනවා. මෙයා මත්තෙන් බිව්ව කෙනෙක් හැටියට. කෙටියෙන් උත්තර දෙන්න. ඔව් හෝ නැහැ හෝ කියන්නේ කියලා මිනිහාගෙන් අහනවා. කිස්මතා දැන් මත්තෙන් තාමත් මත්තෙන් බොනවද? එහෙම නැත්නම් මත්තෙන් බිම නවත්තලා. ඔකට ඔව් කිව්වත් නෑ කිව්වත් අමාරු වෙනවා. අන්නේ වගේ ප්‍රශ්නයක් මේ බුදුරජාණන් හමුවේ තිබේ. එතකොට බුදුරජාණන්සේ ප්‍රශ්නෙට අහුන්නේ නෑ. ඒ වෙනුවට මොකද්ද කළේ? හරි පුදුම වැඩක් එතනදී බුදුරජාණන්සේ කළේ. කුමක්ද පොට්ටපාද උඹ ආත්මය කියන්නේ? දැන් මේ ආත්මය කියන වචනේ කිව්වනේ. එතකොට බුදුරජාණන් වහන්සේ එකට දෙන්නේ නෑ නිර්වචනයක්. ඒ බුදුරජාණන්සේට ආත්ම සංකල්පයක් නෑනේ. ඔය ආගද්දූප ආදී සූත්‍රවල බුදුරජාණන්සේ ප්‍රකාශ කරන
ආත්මය කියන සංකල්පය කේවල පරිපූර්ව බාල ධර්ම තනි කර මෝඩ අදහසක් මේ ලෝකයේ ඉල්බිලා ඉන්නේ. ඒ නිසා බුදුරජාණන්ට ආත්ම කතාවක් නෑ. මේ පොට්ටපාදයි ඒක අටුවාවේ ඊටත් වඩා බරපතල මේ පොට්ටපාද පරිබ්‍රාජකට සමහර විට ගැරහීමක් වෙන උපමාවකුත් දෙනවා අටුවාචාරින් වහන්සේලා. හරියට ඒක අපි කියන්නේ ඌරෙක් අරගෙන හොඳට සරසලා නාවලා සුවඳ අවිනෝන් කළා මේකලාට පස්සේ ඌර ආයිමත් ගිහිලා අසුචි කොටේ රමින්නා වගේ පොට්ටපාද පරිබ්‍රාජකයා මේ තරම් බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් සංඥා මට්ටම් යන හැටි දක්වලා තියෙද්දිත් ආයි ගිහිලා ආත්ම දෘෂ්ටියට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අරකට උත්තර දුන්නේ එහෙම ඉස්සර කිව්වා ඔබ මොකද්ද ඔබ ආත්මය හැටියට සැලකන්නේ? ඔන්න එතකොට පොට්ටපාදට උත්තර දෙන්න වෙනවා. ඔබට කියන්නේ පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රශ්න කියලා. සමහර ප්‍රශ්න තියෙනවා සමහර ඒවාට කෙලින්ම උත්තර දෙන්න පුළුවන්. සමහර ඒවාට අර විදිහට ප්‍රශ්න අහලා පිරිසිදු කරගන්න ප්‍රශ්න. මොකද්ද කියන්නේ කියන ඒ විදිහ එකක් නේ. ඒකට මොකද්ද ආත්මය කියන්නේ? ඔන්න පොට්ටපාද ඒකට නිර්වචනයක් දෙනවා. මම කියනවා ආත්මය ඕලාරික රූපී චතර මහා භූතයන්ගෙන් සමන්විත බලු ආහාර අනුභව කරන එකක් කියලා. කොටින්ම කියොත් මේ ශරීරයේ සාමාන්‍ය තත්ත්වයයි ඒක පොට්ටපාද එතෙන්දී ආත්ම හැටියට ගන්න. ඒකට බුදුරජාණන් ප්‍රකාශ කරනවා පොට්ටපාද ඒක නම් ඔබේ ආත්මය ඒ ඔබ කියන ආත්මය වෙන එකක් මං කියන මේ සංඥාව වෙන එකක්. මොකද හේතුව? ඔන්න දක්වනවා. මං කියන මේ කියන සංඥාවේ තියෙන මේක මේ විදිහේ ධර්මතාවක්. ඒකා සංඥා. ඕක කතාවට හේවෙතත් තත්ත්වය මේකයි එකම් සංඥාවෝ. උපදි එකම් සංඥාව නිරුද්ධ වෙනවා. නැත්නම් මෙන්න මෙහෙම කියන. අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ. ඒ විදිහට කියන අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන්නේ එක් සංඥාවන් කොටසක් ඇතුල් වෙනවා වෙන සංඥාවල් නිරුද්ධ වෙනවා. මේක හරි ගැඹුරු කාරණයක්. මොකද ඒ ක්ෂණ මොහොතක් පාසා වෙනස් වෙනවනේ. එතකොට අපි ටිකකට හිතමු ප්‍රථම ධානයටපත් වුණු අවස්ථාවේ තියෙන සංඥාව නොවේ ඒක ඉක්මවන තම අවස්ථාවේ තියෙන්නේ. ශික්ෂණය තුලින් වෙනස් වෙනවනේ. අන්න ඒකයි මේ කියන්නේ. කොට අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන එක සිංහලට නැගුවා කියන්නේ එක සංඥා මට්ටමක් ඇතිවෙන වෙන සංඥා මට්ටමක් නැති වෙලා යනවා. ඒක තුල ආත්ම කතාවකට ඉඩක් නැහැ කියන එක. ඔන්න එතකොට පොට්ටපාද කියනවා නෑ මම කියනවා මේ ආත්මය මනෝමය කියලා. මනෝමය මුළු අංගපසංගය ඉන්ද්‍රිය ඇති මේ කියන්නේ අර රූප ධානය තත්ත්වය මේ හංගවන්නේ. ඒගොල්ලන්ගේ සංකල්පය. ඒකයි මම ආත්මය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් කියන එහෙමනම් ආත්මය ඒත් ඔය කියන මම කියන සංඥාව වෙන එකක් ඔබ කියන ආත්මය. ඊළාට කියනවා ඒක බැරි වුණාම මම කියනවා ආත්මය අරූපී සංඥාමය. අරූප සංඥාවේදී අරූප තත්ත්වය. ඒත් බුදුරජාණන් දෙකක් කියනවා. ඒ කියනවා නම් ඒකත් නෙවෙයි මේ මෙතෙන්දි තියෙන සංඥා ප්‍රශ්නයක් කියලා. කිව්වට පස්සේ වුණා ඊළඟ පොට්ටපාද දෙකට කියා ගන්න දෙයක් නැතුව අහන බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මට දැනගන්න බැරිද මේ සංඥාව ඒක ආත්මයද ආය සංඥාව වෙන එකක් ආත්මයක්ද කියලා. බුදුරජාණන් කියනවා පොට්ටපාද ඔබට ඒක තේරුම් ගන්න බෑ. මොකද ඔබ අන්‍ය දෘෂ්ටියක් අරගෙන අන්‍ය ආචාර්යවරුන් යටතේ ඉන්න ඒ කෙනෙකුට මේ ධර්මයක තේරුම් ගන්න බෑ. ඔන්න ඒකට පොට්ටපාදහන් භාග්‍යතුන් වහන්සේ මට ඒ ටික තේරුම් ගන්න බැරි නම් මට මෙන්න මේ ටිකට උත්තර දෙන්න කියලා ඔන්න ඊළාට ඉදිරිපත් කරනවා නිතර මේ කියන පින්නතුන්ට අහුවෙන ඇති බුදුරජාණන් වහන්සේට හැම බොහෝ දෙනා ඉදිරිපත් කරපු අව්‍යාකට ප්‍රශ්න කියලා පැත්තක තිබූ ප්‍රශ්න 10යි. අපි මේවා ගැන කලින් මේක පැහැදිලි කළා. මුලින්ම අර ඥානය මුලින්මද සංඥා මුලින්මද කියලා. හොය එකකින් අදහස් කරේ ඒ කියන්නේ දැන් උදාහරණයකට කාම සංඥා වලින් ඉක්ුත් වෙලා ඉවර වෙලා හිත රූපී ධ්‍යාන මට්ටමකටපත් වෙද්දී ඒ කියන්නේ රූපී ධ්‍යාන මට්ටමකටපත් වුණා කියලාද මුලින්ම දැනගන්නේ? එහෙම නැත්නම් කියන්නේ අර සංඥා මට්ටම ඉක්මුවා කියලා ඥානයද ඇති වෙන්නේ සංඥාවද ඇති වෙන්නේ කියලා අහන්නේ. ඒ වෙලාවෙ විතරයි උත්තර දෙනවා මුලින්ම මේ සංඥාව කියන්නේ දැන් රූප ශබ්ද ගන්ධ රස පහස එක්ක ඔසේ හබායකන යාම ඉක්මවා ගිහිල්ලා රූපී තත්වයකට හිතපත් වුණාට පස්සේ අන්න ඒකයි මුලින්ම මේ සංඥාව ඇති වෙනවා. ඊට පස්සේ ඒක දැනගන්නේ කියලා. එකෙන් බහිද්දිකෝ ඒක අවර්ජනය කරද්දී අන්න එතකොට ඒක දැනගන්නේ කියලා. අන්න ඊට පස්සේ නැවත එයාගේ ප්‍රශ්නේ තමයි මේ සංඥාව එකක්ද සංඥාව කියන්නේ ආත්මයද නැත්නම් ආත්මය වෙනම එකක් සංඥාව වෙනම එකක්ද කියලා. සංඥාව කියලා කියන්නේ හිතේ හඳුන ගන්න ගතිය. දැන් උදාහරණයකට දැන් මේ මොහොතේ අපේ හිත හඳුනගන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස. ඊළඟට ප්‍රථම ධ්‍යාන මට්ටමකට වගේපත් වුණොත් අපි අඳුරගන්නේ ඒ කියන්නේ තමන් තුළම කිදා බැහුණු අරූපීමය ස්වභාවයක්. ඒක තමයි මේ ඒ කියන්නේ ප්‍රීති සුඛයක් එකතු වෙච්ච මේ වගේ ස්වභාවයක් තමයි මම කියලා අඳුරගන්නේ. ඊළඟට අරූපී ධ්‍යානයකටපත් වුණොත් මේ අරූපී ස්වභාවය මම කියලා ගන්න. එතකොට මේ ආත්මය කියලා කියන්නේ මම මගේ මට අයත් දේ මගේ වශකයේ තියෙන දේ කියන අදහස. දැන් ඒකයි ඊපස්සේ බුදුරජාණන්සේගේ අහද්දී මේ ප්‍රශ්නේ දැන් බුදුරජාණන්සේ කිව්වොත්
ආත්මයක් කියලා දෙයක් මේ සංඥාව කියන්නේ ආත්මය නෙමෙයි කියලා එහෙම නැත්නම් සංඥාව කියන්නේ මොනවාද ඒ කියන්නේ ආත්මයෙන් දැන් ඔයාගේ ප්‍රශ්නේ තමයි සංඥාව කියන්නේ ආත්මයද එහෙම නැත්නම් සංඥාව වෙනම එකක් ආත්මය වෙනම එකක්ද කියලා. ඒ ප්‍රශ්න දෙකම වැරදි. මොකද බුදුරජාණන්සේගේ ඉගැන්වීම ආත්මයක් නැහැ කියන එක. ඊළඟට දැන් සංඥාව මේ කියන්නේ සංඥාව වෙනම එකක් ආත්මය වෙනම එකක් කිව්වත් අර මඩේ ලගින්න වෙනවා. ආයේ ඒ කියන්නේ අර ප්‍රශ්නේ වගේ උසාවියේ ගිහලා අහුවම යුෂ්මතා තාම බොනවද කියලා ඕ කිව්වත් අහු වෙනවා ඉස්සරත් බිව දැන් බොනවා කියලා. නෑ කිව්වත් අහු වෙනවා දැන් බිවට ඉස්සර බිව්වයි කියලා. තාම බොනවද කියලා අහුවොත්. යන්නේ වගේ මේකට උත්තරයක් දුන්නු ගමන් අහු වෙනවා මේ ආත්මයක් කියන එකක් කලින් තිබ්බලා දැන් නැති වෙලා හරි මොකක් හරි එහෙම මොකක් හරි කතාවක්. ඉතින් හැබැයි මෙන්න මේ ආත්මය කියලා කියන්නේ මගේ දේ මම ඒ කියන්නේ මට අයත් දේ ඒ කියන්නේ මගේ ඩෙන්ටිටි එක මගේ අනන්‍යතාවය කියලා පෙන්වන්න පුළුවන් දේ. ඊට පස්සේ බුදුරජාණන්සේ යාගෙන් අහනවා පොට්ටපදූප මොකටද ආත්මය කියන්නේ කියලා. මුලින්ම ඒකට උත්තර දෙන්න කියලා. ඊට පස්සේ පොට්ටපද උත්තර දෙනවා මම ආත්මය කියන්නේ මේ ඇගට කියලා. ඒ කියන්නේ දැන් මේ ආහාරයෙන් ව්‍යාපෙන මෙන්න මේ සතර මේ කියන්නේ තද ගති, දියර ගති, උෂ්ණත්වයක්, වායුමය ස්වභාවයක් තියෙන මේ ඇගට කියලා. මේක තමයි මට අයත් දේ. මේක තමයි මගේ අනන්‍යතාවය. මම කියන්නේ මේකට කියලා. ඊට පස්සේ බුදුරණස් උත්තර දෙනවා පොට්ටපද මං කියන මේ කතාවයි ඔයා කියන කතාවයි දෙකක්. මේක එකක් නෙමෙයි. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි ඇග ආත්මය කියද්දි මේ කියන සංඥාව වෙන කියන්නේ මේකත් එක්ක ගලපන්න බැරි බවට උත්තර දෙනවා. අපි ඒක නැවත වතාවක් හොඳට අහලා බලන්න. උපජ්ජන්ති අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ. ඒ විදිහට කියන අඤ්ඤාව සංඥා උපජ්ජන්ති අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන්නේ එක් සංඥාවන් කොටසක් ඇතුල් වෙනවා වෙන සංඥාවල් නිරුද්ධ වෙනවා. මේක හරි ගැඹුරු කාරණයක්. මොකද ඒ මොහොතක් පාසා වෙනස් වෙනවනේ. එතකොට අපි ටිකකට හිතමු ප්‍රථම ධානයටපත් වුණු අවස්ථාවේ තියෙන සංඥාව නොවේ. ඒක ඉක්මවන අවස්ථාවේ තියෙන්නේ. ශික්ෂණය තුලින් වෙනස් වෙනවනේ. අන්න ඒකයි මේ කියන්නේ. කොට අඤ්ඤාව සංඥා උප්පජ්ජන්ති අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන එක සිංහලට නැගුවා කියන්නේ එක සංඥා මට්ටමක් ඇති වෙනව වෙන සංඥා මට්ටමක් නැති වෙලා යනවා. ඒක තුල ආත්ම කතාවකට ඉඩක් නෑ කියන එක. ඔන්න එතකොට පොට්ටපාද කියනවා නෑ මම කියනවා මේ ආත්මය මනෝමය කියලා. මනෝමය මුළු අංගපසංගය ඉන්ද්‍රිය ඇති දෙය කියන්නේ අර රූප ධානය තත්ත්වය මේ හඟවන්නේ. ඒගොල්ලන්ගේ සංකල්පය. ඒකයි මම ආත්මය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් කියන එහෙමනම් ආත්මය ඒත් ඔය කියන මම කියන සංඥාව වෙන එකක් ඔබ කියන ආත්මය. ඊළාට කියනවා ඒක බැරි වුණාම මම කියනවා ආත්මය අරූපී සංඥාමය. අරූප සංඥාවේදී අරූප තත්ත්වය. ඒ බුදුරජාණන් දෙකක් කියනවා. ඒ කියනවානේ ඒකත් නෙවෙයි මේ මෙතෙන්දි තියෙන සංඥා ප්‍රශ්නයක් කියලා. කිව්වට පස්සේ වුණා ඊළඟ පොට්ටපාද දෙකට කියා ගන්න දෙයක් නැතුව අහන බුදුරජාණන්. ඒකේ මෙතන ප්‍රශ්න තියෙන්නේ බුදුරජාණන්සේගෙන් මෙයා අහන්නේ මේ හඳුන ගන්න ගතිය. එහෙම නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස පහස අඳුර ගන්න ගතිය. එහෙම නැත්නම් මේ ප්‍රථම ධ්‍යාන මට්ටම අඳුර ගන්න ගතිය ආත්මයද කියලා. ඒක ඒ කියන්නේ යාගේ ඔළුවේ කිදා බහැගත්තු අදහසක් තියෙනවා කොහේ හරි මමෙක් ඉන්නවා කියලා. මට තමයි ආසාව තියෙන්නේ. මට තමයි රූප ශබ්ද මන් තමයි රූප ශබ්ද ගන්ධ රස පහස භුක්ති විඳින්නේ. මන් තමයි මේ සමාධිමත් ගතිය භුක්ති විඳින්නේ. මම තමයි මේ හිතේ අරූපයට පැතුණු ගතිය අත්විඳින්නේ. ඉතින් මෙයා එක එක කියනවා ඒක අග ආත්මෙ නෙමෙයි නම් එහෙනම් මම ආත්මය කියනවා කියලා මේ මනෝමය දෙයක් මොකක් හරි මේ කියන්නේ ශරීරයේ වගේම තියෙන මනෝමය රූපයක් කියලා ඒක. ඊට පස්සේ කියනවා ඒකත් ඔයා කියන සංඥාව වෙනම එකක් මම කියන සංඥාව වෙනම එකක් කිව්වට පස්සේ මොකද බුදුරජාණන්සේ සංඥාව කියලා කියන්නේ ස්ථීර වශයෙන් ඇග ඇතුලේ තියෙන ඇති වෙවි නැති වෙවි යන මොකක් හරි ස්ථීර දෙයක් නෙමෙයි. බුදුරජාණන්සේ දේශනා කරන්නේ අඤ්ඤාව සංඥා උපජ්ජති අඤ්ඤාව සංඥා නිරුද්ධති කියලා. සංඥාව එකක් විදිහට හට ගන්නවා තව එකක් විදිහට නැති වෙලා යනවා. දැන් මේ මොහොතේ සංඥාවක් තියෙද්දි දැන් හිතමුකෝ දැන් හිත රූපී ධානය සත්‍යයකටපත් වෙනවා කියලා. හිත සමාධියකටපත් වෙද්දි මේකටපත් වෙනත් එකම කාම සංඥාව නැති වෙලා යනවා. ඊළඟට කාම සංඥාවටපත් වෙද්දී රූපී මට්ටම නැති වෙලා යනවා. ආයේ මොනද ඒක තිබේවා සියුම්ම විදියට බැලුවත් රූපයක් බලලා ශබ්දයක් අහද්දි රූපය හඳුනා ගැනීමෙන් සද්දය හඳුනාගත්තේ නැති වෙලා යනවා. ඒ කියන්නේ දැන් මුලින්ම
සංඥාව හඳුනා ගන්න විදියටම ඒක නිරුද්ධ වෙන්නෙත් නෑ අඩුම තරමේ. එකක් හඳුනා ගන්න එක තව එකක් තමයි නිරුද්ධ වෙලා යන්නේ. අන්න මේ වගේ මට්ටමක කියන්නේ හඳුනා ගැනීමේ ස්වභාවය. දැන් කාගේ හරි සද්දයක් ඇහෙනවා නම් සද්දේ ඇති වුණා කියලා මෙයාගේ සද්ද කියලා හඳුනාගත්තා නම් ඒක ඒ හඳුනා ගැනීම නැති වෙන්නේ සද්ද නැති වෙච්ච විදිහට වෙනම එකක් ආයේ උත්පාද කරලා. එතකොට මේ ආත්මයක් කියලා කියන්නේ මේ සංඥාව සුදුසු නෑ. ඒකයි කියන්නේ ඔයා කියන කතාව ඔයා කියන සංඥාව වෙනම එකක්. ඔය ආත්මයක් විදිහට හිතාගෙන ඉන්න හඳුනා ගැනීම වෙනම එකක්. මම කියන සංඥාව වෙනම එකක් කියලා. ඊට පස්සේ මෙයා කියනවා මට මේක තේරෙන්නේ නැහැ කියලා. බුදුහාමුදුරු කියනවා මට මේ ආත්ම දෘෂ්ටිය කුළුවේ කරපින්නන් ඉන්න හින්දා මේ කියන කතාව වලට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ප්‍රශ්න ටික පැත්තක දාලා මෙයා මේ දස ආකාරික අව්‍යක්‍ෘත ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ලෝකයේ සදාකාලිකද? මේ පමණක් සත්‍යය අනිත් සියල්ල බොරුයි. ලෝකයේ එහෙම නැත්නම් ලෝකයේ සදාකාලික නොවේද? ඊළඟ ඒ දෙක එතන උබතෝ කෝටික ප්‍රශ්නයක් එතන තියෙනවා. ඊළඟට තියෙනවා ලෝකයේ කෙලවරක් තියනවාද? ලෝකයේ කෙලවරක් නැද්ද? ආයිත් උබතෝ කෝටික ජෝඩුවක්. ඊළඟට තියෙනවා තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ජීවයයි ශරීරයයි එකයි. එහෙම නැත්නම් ජීවය වෙන එකක් නෑ. තං ජීවං තං ජීවය ශරීරය එකක්. එහෙම නැත්නම් ජීවය කියලා කියන්නේ ආත්මය. ආත්මයානික ශරීරයානික. ඒකත් ඒ උබතෝරි. ඊළඟට තියෙනවා චතුෂ්කෝටික කියලා කියන සතර කොන. තථාගත තෙම මරින් මතු වෙයි. මරින් මතු නොවේයි. මරින් මතු වෙයි සහ නොවේයි. මරින් මතු වෙයි නොවේයි. එතකොට මේ දෙකොන් සතර කොන් ප්‍රශ්න වල එකකින්වත් බුදුරජාණන් වහන්සේ කොම් කරන්න බැරිද? ඒකෙන්වත් කොම් කරන්න බැරුව. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම පැත්තකින් කිව්වා. හැමතැනම මේ ප්‍රශ්නේ නගන අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඒක අව්‍යාකට කියලා. මම ඒවා පිළිතුරු දෙන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න ඉවත් කරේ. අන්න ඒවයි පදනම වැරදි නිසා. එතකොට ඉතින් වන්න පොට්ටපාද හැබැයි බුදුරජාණන් වහන්සේ කියන අහනවා බුදුරජාණන් වහන්සේගෙන් පොට්ටපාද. එතකොට භාග්‍යවතුන් වහන්සේ මුකුත් ඒකාන්ත වශයෙන් උත්තරමක් දේශනා කළා තියෙනවා. ඔව් මම දේශනා කරලා තියෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. ඒකාන්ත දේශනාව. අරවා මම පැත්තකින් කිව්වා ප්‍රශ්න. ඊළඟට පොට්ටපාද කියනවා ඉවර කරන්නේ පළවෙනි වර සාකච්ඡා මේ විදිහට. ඒව මේ තම් භගවාය මේ තම් සුගත කියලා එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේ එහෙම වෙන්න පුළුවන් කියලා දැන් බින් භාග්‍යවතුන් වහන්සේ වැඩියට කමක් නැහැ කියලා යම් කිසි සංඥාවක් දුන්නා. බුදුරජාණන් වහන්සේ තාම පිටපත් වෙච්චිත් නැහැ. පුණ්‍ය ශාසනයෙන් නැගිටලා පිටත් ගියා විතරයි අර පොට්ටපාදගේ පිරිස පරිබ්‍රාජක පිරිස පොට්ටපාද වට කරගෙන එතන කියවෙන හැටියට වචනය නැමැති උල් වලින් අනින්න පටන් ගත්තා. විවේචනය කරන්න පටන් ගත්තා. ඒ භවත් ගෞතමී සමන ගෞතමයන් කියන එකට ඒව මේ සංසුගත ඒව මේ සම්බගවා කියනවා. අපිට නම් පේන්නේ නැහැ එකකටවත් කෙලින් පිළිතුරක් දුන්නේ නැති. ඔන්න පොට්ටපාදේ තරහා කරාම පොට්ටපාද මෙහෙම කියනවා. මටත් පේන්නේ නැහැ ඒකාන්ත පිළිතුරු දුන්න බවක් ඒ අව්‍යාකට ප්‍රශ්න වලට. නමුත් ශ්‍රමණ ගෞතමී සත්‍ය වූ ප්‍රතිපදාවක් දේශනා කරන ධර්ම න්‍යාමතාවක් මතු කළ දෙනවා. ඒක නිසා කිසිද මාවැනි නුවණැත්තෙක් ඒබඳු ඒවා කියනකොට මම ඒවා අනුමෝදන් නොවී ඉන්නේ කොහොමද? ඔන්න එතකොට අපි මේක ජමනිකාවක් කියන්නත් නරකයි. ඒ සාකච්ඡාවරේ එතනින් ඉවරයි. ඔන්න එතන ඉඳලා යන තවත් එකක් සිද්ධ වෙනවා. ඒකේ තේරුම අද එක අව්‍යාකෘත ප්‍රශ්නයක් අපි මතක් කරමු. ඒ කාලේ තිබ්බ බුදුරජාණන්සේ පැත්තකින් තිබ්බ ප්‍රශ්න 10න් එක ප්‍රශ්නයක් තමයි තථාගතයන් වහන්සේ මරණින් මතු වේද මරණින් මතු නොවේද මරණින් මතු වේත් වෙයි නොවේත් නොවේ ඊළඟ නොවේත් වෙයි ඒ වගේම මරණින් මතු වේත් නොවේ නොවේත් නොවේ. ඒ කියන්නේ සතර කොම් ප්‍රශ්නයක්. දැන් මෙතන තථාගතයන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඕනම මේ කාලේ තිබ්බ දාර්ශනික මතවාදයක ඒ දර්ශනේ පරතරයට ගිය කෙනා. ඒ කියන්නේ රහත් වෙච්ච කෙනා මරණින් මතු වෙනවද නැද්ද කියලායි අහන්නේ මේගොල්ලෝ. දැන් මේකේදී බෞද්ධ දර්ශනයේදී දැන් ඒ තථාගතතෙම මරණින් මතු වෙනවද නැද්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔකට උත්තර දෙන්න තිබ්බා මරණින් මතු නොවේ කියලා. එහෙම නැත්නම් මරණින් මතු වේත් නොවේ නොවේත් නොවේ කියලා. එතකොට මේ ඔකට මොකද උත්තර නොදෙන්න හේතුව? කෙලින්ම මරණින් මතු නොවේ කියන්න තිබ්බා. අන්න අර උසාවියේ ප්‍රශ්නේම තමයි මෙතන තියෙන්නේ. විශ්මතා තාම බොනවද කියලා ඇහුවම නෑ කිව්වොත් දැන් නොබිව්වට කලින් බිව්වයි කියලා පැටලෙනවා ඒකේ. අන්න ඒ වගේම තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේ කිව්වොත් තථාගතයන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේ කියලා කෙනෙක් දැන් ඉන්නවා කියලා ඒකට අහු වෙලා යනවා. බලන්නකො බොහොම සූක්ෂම විදිහට උත්තර දෙන විදිහ. ඔකට අහු වෙන හින්දා මේකට අනාත්මයි කියන එක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ.
කොච්චර කිව්ව තේරුම් ගන්න බෑ ආත්මයක් නැහැ කියන කතාව. ඒ හින්දා කතාව පැත්තකින් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ යාට දැන් කතාව ඇති වෙලා දැන් පාන්දරනේ බුදුරණසේ පින්නපාතේ වඩින්න කලින් පොඩ්ඩක් මේ පොට්ටපාදගේ ආරාමයට ගොඩ වෙලා වැඩියේ. ඉතින් යාට පොඩ්ඩක් ඇති වෙලා අපිත් මොන හරි කවුරු හරි කතා කරද්දි කියන එහෙනම් හරි නේද? එහෙනම් කියලා කිව්වම අනිත් කෙනා තේරුම් ගන්නවනේ. දැන් මේ යන්න තමයි නවත්තන්න තමයි ගි කරන්නේ කියලා. අන්න මේක මේ අයිකි කරන පොට්ටපාද ඒක තමයි ඒව මේතන් සුගතේව මේතන් භගවා කියලා. මේක ඒක තමයි ඔබ වහන්සේ කියන එකක් හරි. ඔක හොඳයි හරිමයි කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ තේරුම් ගන්නවා මෙයාට දැන් ඇති වෙලා කියලා. උතරනසේ ආසනින් නැගිටලා වඩිනවා. ඊට පස්සේ යාගේ කට්ටිය ගෝලියෝ ටික මෙයා වට කරගෙන මෙයාට බයිනවා. මෙයා නිකන් කවුද වගේ මේ ශ්‍රමණ ගෞතමයෝ කියන හැම එකටම ඒව මේතන් භගවා ඒව මේතන් සුගත කිය හිටියයි කියලා. ඒක තමයි ස්වාමීනි ඒක තමයි සුගතයන් වහන්සේ කිය හිටියයි කියලා. ඊට පස්සේ ඒකට හේතුව ඉතින් එයා උත්තර දෙනවා. ඉතින් මගේ ප්‍රශ්න වලට එයා හරියට උත්තරයක් දුන්නේ නැහැ තමයි ගෞතමයන් වහන්සේ. ඒ වුණාට එයා මොකක් හරි හරියාකාර ප්‍රතිපදාවක් දේශනා කරනවා. මං වගේ නෝනත් එක්ක කොහොමද ඒක හරි කියලා තේරෙති ඒකට ගරහ කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට අහලා ඒක ඒ ජවනිකා විවරයෙන් යන්නේ මේ විදිහට ඊළඟ කොටස මේ සඳහන් ඊළඟට මෙහෙම. දින දෙක තුනකට පස්සේ චිත්ත හතිසාරිපුත්ත කියන්නේ අද්භූතකගේ පුතේ. චිත්ත හතිසාරිපුත්ත සහ පොට්ටපාද පරිබ්‍රාජක කියලා දෙන්නම බුදුරජාණන් දකින්න ආවා. ඇවිල්ලා පළමුවෙන්ම පොට්ටපාද පරිබ්‍රාජක කිව්වේ භාග්‍යතුන් වහන්සේ එදා භාග්‍යතුන් වහන්සේ වැඩි ඈතිය මේ වගේ මේ පිරිස එකතු වෙලා මට හොඳටම අනින්න පටන් ගත්තා කියලා ඒවහම ඒ කතන්දරේ ගියම බුදුරජාණන් කියනවා පොට්ටපාද ඒ ඔක්කොම අන්ධයි අචක්කුකයි අන්ධයෝ ඒගොල්ලන්ට ඇස් නැහැ ඔබට විතරයි ඇස් තියෙන්නේ කියලා පොට්ටපාද කියලා ඔන්නාට පුරාශය කරනවා මා විසින් ඒකාංශික ධර්ම දේශනා කළා කියනවා අනේකාංශික ධර්ම දේශනා කළා කියනවා කියලා අර කාරණේ තහවුරු කළා. ඔන්නේ අවස්ථාවේ බුදුරජාණන් සාමුතු කාරණයක් ඉදිරිපත් කරනවා. ඔය ආත්ම ප්‍රශ්නය පිළිබඳව තමන් වහන්සේගේ අත්දැකීමක් වගේ බුදුරජාණන් ප්‍රකාශ කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා මෙන්න මෙහෙම දෘෂ්ටියක් ඉදිරිපත් කරන මේ වාදයක් නඟන. මොකද්ද? ඒකාන්ත සුඛී අත්තා ඒකාන්ත සුඛී අරෝගෝ අත්තා පරමරණ. ඒ කියන්නේ මරණින් මතු මේ ආත්මය මරණින් මතු ඒ ආත්මය නිරෝගී ඒකාන්ත සුඛ tattවයකටපත් වෙනවායි කියලා ඔහොම කියන ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා පොට්ටපාද මම ඒ අය ළඟට යනවා ගිහිල්ලා අහනවා ඒගොල්ලන්ගෙන්. දැන් ඔයගොල්ලෝ කියන ඔය ඒකාන්ත ඔයගොල්ලෝ කියනවා මරණින් මතු ඒකාන්ත සුඛ ඇති ආත්ම tattවයකට යනවා කියලා. ඔයගොල්ලන්ගේ යම් ඥාන දර්ශනයක් තියෙනවද එහෙම තියෙන බවට? එතකොට ඒගොල්ලෝ නැtei කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඔය කට්ටිය එක දවසක් එක රැයක් අඩ රැයක් ඒකාන්ත සුඛයක් වින්දනය කරනවද? නැත්te කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලෝ දන්නවද ඒකාන්ත සුඛ ලෝකයට යන ප්‍රතිපදාව? දන්නේ නැහැ කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලන්ට අහන්න ලැබිලා තියෙනවද ඒකාන්ත සුඛ ලෝකයේ උපන්න දේවතාවුන් කියනවා මෙන්න මේවා අපිත් මෙතෙන්ට ආවා ඔන්න එතෙන්ට එන්න කියලා එහෙම කියනවා. ඒක නෑ. එතකොට බුදුරජාණන් එහෙනම් පොට්ටපාද තේ දැන් එතෙන්දී අර කර්ණ කතාව කියලා පොට්ටපාදගෙන් අහන්නේ. පොට්ටපාදේ මඳුවේ කතාව එහෙමනම් හේතු යුක්ති නැත් උදාහරණ නැති පදනම් නැති කතාවක් නේද කියන එකට අමුතු වචනයක් එතන ඉදිරිපත් කරලා තිනවා අප්පාටිහීරික කියලා. අප්පාටිහීරික කියලා කියන්නේ පින්වතුනි දිනහැර දක්වන්න හේතු සාධක නැති මතයක් කියන එකයි. පදනම් නැති මතයක්. එතකොට පොට්ටපාදත් එකම වෙන ඉසේ ඒකාන්තින්න ස්වාමීනි ඒක අප්පාටිහීරිකයි. ඔන්න ඊළඟට අප්පාටිහීරික කියන වචනය තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ අමුතු උපමා දෙකක් දෙනවා. ඒ උපමා නම් මේ පින්නතුන්ට අමතක වෙන්නේ නැහැ. මොකද්ද? මෙන්න පළවෙනි උපමාව බුදුරජාණන් වහන්සේ කියනවා. අන්තිම පුරුෂයෙක් කියනවා. මම මේ ජනපද කල්යාණී කැමැති මම බොහොම අලුම් කරනවා කියලා කියනවා. කිව්වහම නේ අනිත් අය අහනවා. දැන් ඔබ දන්නවද මේ ජනපද කල්යාණී ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ආදී කුලයක යම් කුලයක දෙකට කුල පොත් එක දන්නවා. නම ඒව මොකද දන්නේ නැහැ. උගද මිටිද කළුද තලියද ඒකක් දන්නේ නැහැ. කොහේ ඉන්නවද කියලා ඒක දන්නේ නැහැ. එහෙනම් ඔය නොදකින්න ජනපද කල්යාණීකට නේද ඔය අන් කරන්නේ. අන්න එතකොට ඒක තමයි පාටිහිරික කියලා කියන්නේ. කිසිම තමකට ගෙන හැර දක්වන්න බැරි විදිහක්. තව උපමා බුදුන් හදනවා. මේකේ තේරුම දැන් තවත් දවසක මේ පොට්ටපාද බුදුරණන් වහන්සේට මුණ ගැහුනම කියනවා මේ කට්ටිය මට මේ විදිහට බොහොම මගේ ගෝලියෝ මට හරි කැත විදිහට කතා කරා ඔබ වහන්සේ වැඩියට පස්සේ වහන්සේ කියන හැම එකටම හේ කිව්වයි කියලා.
ඊට පස්සේ කියනවා බුදුරජාණන්සේ පොට්ටපාද ඒ කෙනෙක්ටවත් නුවණ නැහැ ඔබට නුවණ තිබ්බට කියලා. යාර මිත්‍යා දෘෂ්ටි පැත්තකින් නොතිබ්බට යාට තේරුණා බුදුහාමුදුර මොකක් හරි ඇත්තක් කියනවා මොකක් හරි ප්‍රතිපදාවක් පෙන්නනවා දුකක් සහ දුකක් නැතිවීමක් පෙන්නනවා. ඒකයි එච්චර ගෝලිය පිරිසකගේ මේ ගුරුවරෙක් වෙච්ච පොට්ටපාද පරිබ්‍රාජකතුමා ඒ අනුමෝදන් වෙන්නේ ඒව මෙතම් සුගත ඒව මෙතම් භගවා කියලා. එහෙමයි ස්වාමීනි, එහෙමයි සුගතයන් වහන්සේ, එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා. ඉතින් එතකොට දැන් නැවත බුදුරණන්සේට ප්‍රශ්න නගද්දී බුදුරණන්සේ අහනවා පොට්ටපාදකින් දැන් පොට්ටපාදලා හිතන් ඉන්නේ ඒකාන්ත ඇති කියන්නේ මගේ ආත්මය යහපත් වැඩ කරලා පව් ගෙවලා දාලා ඉවර වෙලා ඒකාන්ත සැප ඇති මට්ටමකට පත් කරගන්න. ඒකාන්ත සැප ඇති ලෝකයක ගිහින් උපදවා ගන්න. ඉතින් පොට්ටපාදකින් අහනවා බුදුරණන් වහන්සේ පොට්ටපාද දැන් ඔයගොල්ලෝ මේ විදියට එක්කෝ වෘත රැකලා එහෙම නැත්නම් නිකන් සිල්වත්ව වාසය කරලා මේ විදියට මේ ඔයගොල්ලෝ දෘෂ්ටි විදියට මනසින් හදාගත්තු තර්ක විදියට මේවා තර්ක ගොඩනගාගෙන හිටියට ඔය දන්නවද මෙච්චර කියන්නේ මෙච්චර කාලෙකින් මට මෙහෙම වෙන්න පුළුවන් කියලා. අඩුම තරමේ මේ ජීවිතේ ඒකාන්ත සැප ඇතිව දවසක් හරි වාසය කරලා තියනවාද? පුංචි දුකක්වත් හිතට ඇති වෙන්නේ නැතුව. ඊළඟට අහනවා එහෙනම් පොට්ටපාද කවුරු හරි දෙවියෙක් හරි ඒකාන්ත සැපයට පත්‍ච ලෝකෙක ඉඳලා ඇවිල්ලා කියලා තියනවාද? මං ඉන්න ලෝකේ ඒකාන්තයෙන් සැපයි ඒකට එන්න මෙන්න මේ විදිහට කරොත් එන්න පුළුවන් කියලා. හැම එකටම මෙයා කියනවා නෑ කියලා. ඔක්කොම මේ මගේ ආත්මයක් තියෙන ආත්මය ඒකාන්තයෙන් සැප ඇති පාරාදීසයකට යනවා කියන කතාව මොකක් පදනම් රහිත දෙයක් කියනවා. උදාහරණයක් දෙනවා කොහොමද? ජනපද කල්යාණි. ජනපද කල්යාණි කියන්නේ ඒ කාලේ ඒ කියන්නේ ජනපදයකට මේ කියන්නේ සම්පූර්ණ දැන් අපේ ඉන්දියාවේ තිබෙන ජනපද ගණනාවක් දැන් අපි ලංකාවේ වගේ නම් පළාතක් වගේ කියලා හිතන්නකො. පළාතකටම ඉන්නවා දැන් බස්නාහිර පළාතට ගත්තොත් දැන් මේ පළාතෙම ඉන්නවා රජතුමා විසින් තෝරාපත් කරපු ඒ කියන්නේ ලස්සනම කාන්තාව එයා ඒ කියන්නේ ගණිකාවක්. එතකොට ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ පෝස්ට් එකක් ලොකු රජයේ පිළිගත්තු පෝස්ට් එකක් ජනපද කල්යාණි කියන්නේ ඒ පළාතේ ඉන්න බොහොමත්ම ලස්සන ගැණු කෙනෙක් තමයි හම්බෙන්නේ. ඉතින් මෙයාත් එක්ක වාසය කරන එක ලේසි වෙන්නේ නැහැ. බොහොම අධික මිලක් අය කරන්නේ. ඒ වගේම රජයෙන් මෙයාට ආරක්ෂාව හම්බ වෙනවා. ඒ වගේම රජයෙන් මෙයාට ප්‍රාසාදයක් හම්බ වෙනවා. ඒ කියන්නේ රජතුමා පවා මෙයා ගාවට එනවා. එතකොට මෙන්න මේ විදිහේ තනතුරක් තමයි ජනපද කල්යාණි කියන්නේ. ඉතින් මෙයාට අහන්න ලැබුණොත් මෙන්න මේ ජනපද කල්යාණි මම කවුරු හරි කියනනම් මම මේ ජනපද කල්යාණිට හරි ආසයි කියලා. සමහරක් විට මේ සාමාන්‍ය ලේසි පහසු කෙනෙක් යන්න බෑ ආව හම්බෙන්න. එතකොට අහනවා එතකොට අඩුම තරමේ දැකලා තියෙනවද කියලා අහනවා. ඊළඟට එයාගේ නම දන්නවද කියලා අහනවා. ඊළඟට එයාගේ මොන ගෝත්‍රයේද කියලා දන්නවද කියලා අහනවා. එයා උසයිද කළුයිද කැතයිද කොටයිද මිටිද කියලා දන්නවද කියලා අහනවා. ඉතින් ඒක අක්වත් දන්නේ නැතුව මම ජනපද කල්යාණිට ආස කරනවා කියන එක හරි ගොන් ප්‍රශ්නයක් ගොන් උත්තරයක් නේ. කිසිම පදනමක් රහිත දෙයක් නේ. අන්න ඒ වගේ තමයි කියනවා මම ඒකාන්ත සැපදී ලෝකෙකට යනවා කියන කතාවත් කිසි පදනමක් නැතුව කියන කතාවක් කියනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේක ඔයගොල්ලන්ට පොඩ්ඩක් අවුල් සහගතයි. මොකද ඔයගොල්ලන්ට වඩා බොහොම දියුණු මනසක් ඒ කාලේ චින්තකයන්ට දාර්ශනිකයන් තිබ්බගොල්ලෝ ජීවිතය ගැන ආත්මය ගැන මොකද්ද ජීවිතයේ යථාර්ථය කියලා ගැන පිස්සු හැදෙනකන් හිතලා තිබ්බා. පිස්සුවෙන් වගේ හිතලා තිබ්බා. ඒක යුගයට කියන්නේ කිං කුසල ගවේෂී යුගය කියලා. මේ කුසලතාවය මොකද්ද කියලා හොයා ගිය මිනිස්සු හිටපු යුගයක් ඒක. දැන් කාලේ තියෙන නිකන් තාක්ෂණය කුමක්ද කියලා හොයා යන යුගයක්. ඒ කාලේ තිබ්බේ කුසලතාවයේ කෞශල්‍යත්වය කියන්නේ මොකද්ද කියන හොයා ගිය යුගයක්. ඒකයි වෙනස. කිසි පුරුෂයෙක් සතර මහා සංඝයද ඉනිමගක් බඳි. ඉනිමගක් හදනවා ප්‍රාසාදිකට නගි. මිනිස්සු ඇවිල්ලා අහනවා දැන් ඔය ඉනිමග හදන්නේ යම් කිසි ප්‍රාසාදිකට නගින්නේ. ඒ ප්‍රාසාදේ කොහෙද තියෙන්නේ? නගිනින්ද පටහිරද දකුණේද උතුරේද දකුණේ? දන්නේ නැහැ. ඒක උසද මිටිද ඒකත් දන්නේ නැහැ. එතකොට එහෙනම් ඔබ නොදන්නා ප්‍රාසාදිකට ඉනිමග බඳ. අනිකුත් වෙන කරන්නේ අර පදනම් නැති කතාවක් කියන එක. ඉතින් ඔය ටික ප්‍රකාශ කරලා ඊළඟට මේක ප්‍රකාශ කරාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න ශාසනයේ අර රූප ධ්‍යාන දිහා බණ ශාසනයේ රූප ධ්‍යාන පිළිබඳ සංකල්පයේ මේ විදිහට ඉදිරිපත් කරනවා. පොට්ටපාද මම කියනවා ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා. අමුතු වචනයක් ඉදිරිපත් කරනවා. ආත්ම කතාවනේ දැන් තියෙන ආත්ම ප්‍රතිලාභ අමුතුම වචනයක් එතන තියෙනවා. පොට්ටපාද ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා.
මොනවද තුන? ඕලාරිකෝ රූපී අර කියාපු ඒවාම තමයි. නමුත් ඒවා ඉදිරිපත් කරන ආත්ම ප්‍රතිලාභ හැටියට. ඕලාරික ආත්මය කියලා කියන්නේ මේ ශරීරයේ ආහාරයෙන් යැපෙන මේ ශරීරයේ, මනෝමය ආත්මය කියලා කියන්නේ රූප tattve. ඊළඟට අරූපී අරූපෝ ආත්මය. ඒකට බුදුරජාණන් කියන ආත්ම ප්‍රතිලාභ තුන. මේ ප්‍රතිලාභ කියන වචනේ ගැන හිතලා බලන්න. ප්‍රතිලාභ කියන එක මේ සමාජයේ තියෙන එකක් නේ. ප්‍රතිලාභයක් ලැබෙන්නේ යම් කිසි දෙයක් කරාට පස්සේනේ. මෙතන මොකද්ද කරන්නේ? ශික්ෂා. ඒකට මේක ශික්ෂණය තුලින් ඇති වෙන දෙයක් කියන එක හඟවන්නේ බුදුරජාණන් වහන්සේ අත්පටිලාභ කියන වචනේ මෙතෙන් කියනවා. ඒ පොට්ටපාදලා අනිත් කට්ටිය යෙදූ අත්තා කියන වචනේ වෙනුවට මේ ධ්‍යාන තත්ත්ව විස්තර කියනදී බුදුරජාණන් ඉදිරිපත් කරන්නේ අත්පටිලාභ. මොකද ශික්ෂාවලින් ඇති කරන්නේ. ඔන්න ඊළාට ඒ හඳුන්වනවා එතන ආකල්පය පිළිබඳ විශාල වෙනසක්. මේ ආත්ම ප්‍රතිලාභ අර විදිහටමයි බුදුරජාණන් පෙන්වු කරන්නේ. කලින් කිව්වනේ සතර මහා භූතයෙන් හටගත් මේ රූපී ඒ ආත්ම ප්‍රතිලාභය එක. ඊළඟට අනිත් එක මනෝමය ඉන්ද්‍රියන් සහිත ඒ ආත්ම ප්‍රතිලාභය දෙවෙනි එක. තුන්වෙනි එක අරූපී සංඥාමය ආත්ම ප්‍රතිලාභය. නමුත් ඒක කියලා එතන නැවත වෙන බුදුරජාණන් ප්‍රකාශ කරනවා මම මේ ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය ප්‍රහාණය කිරීම සඳහා ධර්ම දේශනා කරනවා. ඒ ප්‍රහාණය කිරීම තුළින් කෙලෙස් ධර්ම ඉවත් වෙලා සිත පිරිසිදු වෙලා ප්‍රඥාව එතනම ලබා ගන්නවා. අන්න දැන් මතක් කරගන්න මම අර සංඥාගිය ගැන කියපු කතාව. ප්‍රථම ඥානෙනුත් පුළුවන්. එහෙම නැත්නම් රූප ඥාන වලිනුත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අරූපී ඒ තත්ත්වයෙන් උනත් ඒ විදර්ශනාව යෙදුවනම් යන්න පුළුවන් නිමකට. ඊළඟට කියන මනෝමය ආත්ම ප්‍රතිලාභයේ ප්‍රහාණය මම දක්වනවා. ඒ කියන්නේ රූප ඥාන තුලින්. ඊළඟට අරූප ඥාන ඒවයි ප්‍රහාණය මම පෙන්වන්න කරනවා. ඒ තුලින් ප්‍රඥා පාරිශුද්ධිය මතු කර ගන්න පුළුවන්. අහම ප්‍රකාශ කරාම ඔන්න ඊළඟට එන්නේ චිත්ත හතිසාරිපුත්තගේ ප්‍රශ්න වාරය. එතන ඉඳලා තමයි ඇත්ත වශයෙන්ම ගැඹුරු හරියක් කියන්නේ. චිත්ත හතිසාරිපුත්ත අහනවා ස්වාමීනි ධම්ම අවස්ථාවක ඔය කියන ඕලාරික ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් මේ අවස්ථාවේ මනෝමය ආත්ම ප්‍රතිලාභය අසත්‍යද? ඒකට යදන මෝග්ග කියලා හිස්. ඒක නැද්ද? අරූපාත්ම ප්‍රතිලාභය ඒ වෙලාවේ හිස් ඒ වෙලාවේ නැද්ද? ඒ වගේම අනිත් එකටත් අහනවා. දැන් යම් වෙලාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් ඒ වෙලාවට ඕලාරික ආත්ම ප්‍රතිලාභය නැද්ද? අරූපාත්ම ප්‍රතිලාභය නැද්ද? ඊළඟට අරූප ගැනක් කියනවා. යම් වෙලාවක අරූපාත්ම භාවයේ ප්‍රතිලාභය තිබෙනකොට ඒ වෙලාවේ අර අනිත් දෙක නැද්ද? ඔන්න එතකොට ඔන්න ගැඹුරු පැත්තකට ඔය යන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය තිබේද? ඒ අවස්ථාවේ එක මනෝමය ප්‍රතිලාභය කියලා අන්න අමුතු වචනයක් කියන හොඳට මතක තියාගන්න. සංඛං ගච්ඡති. සංඛා කියලා කියන්නේ පින්නතුනි සංඛං ගච්ඡති කියන්නේ ගිනීමට යයි කියන එක. සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ ලෝකයේ ව්‍යවහාර වචන වලට යොදන පදයක්. සංඛං ගච්ඡති කියලා කියන්නේ හඳුන්වනු ලැබේ, කියනු ලැබේ කියන එක. එතකොට බුදුරජාණන් ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක ඕලාරික ගොරෝසු ආත්ම භාවයේ තියෙනවනම් ඒ වෙලාවේ ඒකට මනෝමය ආත්ම ප්‍රතිලාභය කියලා ඇටියට ගිනීමට නොයයි. ඒකට ඒ ව්‍යවහාරය යොදන්නේ නැහැ. අරූපාත්ම ප්‍රතිලාභය කියලාත් යොදන්නේ නැහැ. ඒ වගේම අනිත්‍ය වගේක් කියනවා. යම් අවස්ථාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තිබේද? ඒ වෙලාවේ ඒක ගණන් ගන්න ලබන්නේ නැහැ. ඕලාරික ආත්ම වචන අරූපය කියලා. අනිත්‍ය ගැන හිතාගෙන අරූපාත්ම භාවයේ තියෙනකොට අනිත්‍යක නැහැ. ඔය ගැඹුරු කාරණයක් ඔතන තියෙන්නේ කාලත්‍රිය පටලවා ගැනීම පිළිබඳ කාරණයයි මේ බුදුරජාණන් වහන්සේ චිත්තහාරිපුත්‍රයාට තේරුම් කරන්න යන්නේ. ඒක තවදුරටත් තේරුම් කරන්න බුදුරජාණන් ඕන්නේ ඊළඟට ප්‍රතිප්‍රශ්න නගනවා චිත්තහාරිපුත්‍රයාට. දැන් චිත්ත නම් කෙනෙක් ඔබගෙන් අහුවා. ඔබ අතීතයේ හිටියද? නොහිටියා නොවේ නේද? අනාගතයේ ඔබ ඉන්නව නේද? ඔබ ඉන්නව නොඉන්නව නොවේද? වර්තමානයේ ඔබ සිටිනව නොවේද? ඔන්න එතකොට මෙතෙන්දී අමාරුයි මේ ව්‍යාකරණය සිංහල ව්‍යාකරණයේ තියෙන හැටියට මම ඒක නිසා පොතේ එන භාෂාවෙන් කියන්න වෙනවා සිංහල එතනකට. එතකොට මම ඔන්න චිත්ත හතිසාරිපුත්ත කියනවා එහෙම අහුවොත් භාග්‍යවතුන් වහන්සේ මම මෙහෙමයි පිළිතුරු දෙන්නේ. මම අතීතෙහි වූයෙම් යන්නේ හිටියේ මම වුණා. මම අතීතෙහි වූයෙම් නොවූයෙම් නොවේ. මම අනාගතෙහි වන්නේමි නොවන්නෙම් නොවේ. මම වර්තමානයේ වෙමි නොවෙම්. තේරුම් ගන්න පුළුවන්ද මේ පින්නතුන්ට? මේ කාලත්‍රයේ පටලවාගත්තු එක ඒක පෙන්වන්නේ මේ බුදුරජාණන්සේ ප්‍රතිප්‍රශ්නය නැගුවේ. එතකොට මේ චිත්තගෙම කියවෙනවා ඉබේටම. කවුරුවත් ඇහුව අතීතයේ විතරද හිටියේ කියලා. අතීතයේ මම වූයෙම් නොවෙම්. අනාගතේ වන්නේමි නොවන්නෙම් නොවෙම්. වර්තමානයේ වෙමි. ඔන්න එතකොට බුදුරජාණන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා අර මේ ඔක්කොම එසේම
ඔන්න ඒක තාවුරු කරන බුදුරජාණන්සේ ඒ යම් වෙලාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය වේද ඒ වෙලාවේකට මනෝමය ප්‍රතිලාභය කියලා සංඛ්‍යාවට ගන්නේ නැහැ. ගිනීමට යන්නේ නැහැ. අරූපාදී ආත්ම භාවය ගිනීමට යන්නේ නැහැ. මේ වර්තමානයේ යම් ලෝකයා තුල තියෙන මුලාව ආත්ම දෘෂ්ටියට හේතු වුනේ කාලාත්‍රයේ පටලවා ගැනීමයි. අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා කියලා හිතා ගැනීමයි. ඒ දෘෂ්ටියයි මේ බුදුරජාණන්සේ බින්දින්න හදන්නේ. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශ කළාම ඊළඟට ඒක ඔන්න ඊළඟට දෙන මහා පුදුම උපමාවක් බුදුරජාණන් වහන්සේ මේක තේරුම් කරන්න. ඒක නම් මේ පින්නතුන්ට ඉතාමත්ම උපකාර වෙයි මේ කියාපු ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ චිත්ත හතිසාරි පුත්‍රයාට මේ කාරණේ ඉතු ගන්නවන්න. යම්සේ චිත්ත ඔන්න උපමාව දෙනවා. එළගෙනගෙන් කිරි වලින් දීකිරි වලින් මෙඬරු වලින් ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩයක් ලැබේ. යම් වෙලාවක කිරි තිබේද ඒ වෙලාවට ඒක දීකිරි කියලා සංඛ්‍යාව තියෙන්නේ නැහැ. ගිනීම තියෙන්නේ නැහැ. ඒකට ගීකිරි කියලා කියන්නේ නැහැ. ගිතෙල් කියලා මෙඬරු කියලා කියන්නේ ගිතෙල් කියලා කියන්නේ. කිරි වලට කිරි කියලාමයි කියන්නේ. ශීරන් ප්‍රිය සංකල්පය. ඒක කිරි කියලාමයි කියන්නේ. ඒ විදිහටම ඒක දීකිරි බවට පත් වුණාම යම් කිසි ක්‍රියාසංතතියක් තුළින් ඒකට දීකිරි කියනවා මිසක් ඒක තුල කිරි තියෙනවායි කියලාවත් ඒක ඇතුලේ අනාගතයට එන්න තියෙන ගිතෙල් තියෙනවා කියලා හිතන්නේ නැහැ. මේක දැන් මේ පින්නතුන්ට තේරුම් ගන්න මම පුංචි උපමාවක් කියන්නම්. මේ ඒක මේ තව තාම නෑ දෙන්නේ සාකච්ඡාව යන නම අතීතයේ කතාවක් කියන එක බටහිර සාහිත්‍යයේ එක්තරා ලෝභ මිනිසෙකුට හිටියලු රත්තරන් බිත්තර දාන තාරාවිලා. එතකොට දවසට එක බැගිනේ දාන්න මේ ලෝභ මිනිසයාට හිතුණා හෙට දාන අනිද්දාක දාන බිත්තර දාන්න කියලා අර සතාගේ බඩ පැලුවා. අන්න ඒ වගේ දෙයක් අනාගතයක් තියෙනවා කියලා හිතින් අතීතයක් තියෙනවා කියන්නේ. ඒක බුදුරජාණන් මේවා ව්‍යවහාර පමණ. ඉතින් ඒ වගේම මේ ගති කියන්නේ අර කිරි අනාගතයේදී අර තත්ත්වයටපත් වෙන පරිදි ඒක තුල ගිතෙල් කියලා හිතා ගැනීම වලදී. ඒක කිව්වා එහෙම ප්‍රකාශ කළ වුණ බුදුරජාණන්සේ හකුළු වල දක්වන මහා පුදුම පාටි. මේ ඔක්කොම ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤාත්‍යෝ යහයි තථාගතෝ වෝහරති අපරාමස. මහා පුදුම පාටි. මේ චිත්ත මේ ඔක්කොම ලෝක ව්‍යවහාර ලෝක නිරුක්ති ලෝක ප්‍රඥාක්ති මේ ඔක්කොම මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා විතරයි ව්‍යවහාර කරනවා පමණයි මේවා ග්‍රහණය කරන්නේ අප්‍රණාමස. දැන් ඒවා ග්‍රහණය කිරීම තුළින් තමයි අර අවුල හදාගත්තේ. තමන්ම මේ වචන අන්දාගත්තා. එක අවස්ථාවක අපි මේකට කිරි කියමු. එක අවස්ථාවක තව දේවාවකට දීකිරි කියමු. වෙඬරු කියමු. එහෙම ආදාගෙන ඉවරලා ඕක තුල දීකිරි වලින් වෙඬරු ආවද වෙඬරු වලින් දීකිරි ආවද උතනම තමයි භාරතීය දර්ශනය හිර වෙලා තින්නේ. ඔබ ගැඹුරින් ආත්ම දර්ශනය ගැන කියනවනම් ඒකත් ඔය තෛත්තිරිය ආදී උපනිෂද් ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ පංචකෝෂ කියලා මතයක්. ඒ කියන්නේ මේ ආත්ම තත්ත්ව පහක් එතන දක්වනවා. එකක් තුල එකක්. අන්නමය ප්‍රාණමය එකක් ඇතුලේ එකක් හරියට ඇදලා ගන්නවා වගේ කොපු තියෙනවා. අන්න ඒකේ කොපු සංකල්පයකට යනවා ආත්ම සංකල්ප ආත්ම අර කියාපු කාලත්‍රයේ පටලවා ගත්තා. ඒක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පාඩයෙන් මේවා ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ප්‍රඥාප්ති පමණයි. මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා ව්‍යවහාර කරනවා නමුත් ග්‍රහණය කරන්නේ දැඩිව ගන්නවා. ඒ දැඩිව ගැනීම තුළින් තමයි අර හේතුඵල ප්‍රශ්නය ඇති වෙන්නේ. හේතුවයි ඵලයයි අතර හේතුව කලින් උපන්නද හේතුව විතර ඵලයේ තියනවාද ඔන්න ඔය පටලවිල්ලයි ಭಾರತೀಯ දර්ශනයේ මේක තියෙන්නේ. ඉතින් මේ ටික කිව්වට පස්සේ ඔන්න වෙන ආශ්චර්ය බලන්න. මේ කියාපු පාඨයේ වටිනාකම කෙටියෙන් මම සඳහන් කරන්නම් ඊට කලින් කොයිතරම්ද කියතොත් මේ නූතන වාද විද්‍යාඥයන් දෙදෙනෙක් ලියාපු ඉතාමත්ම ප්‍රාමාණික ග්‍රන්ථයක උපුටා දක්වනවා මෙන්න මේ පොට්ටපාද සූත්‍රයේ කිරි උපමා දක්වලා එයා පුදුම ප්‍රකාශ කරනවා. අවුරුදු 2500කට කලින් මේ විදිහේ දැන් වාද විද්‍යාඥයන් අවදීන සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා. ඉතින් ඒ විදිහේ ප්‍රකාශ කරාට පස්සේ ඔන්න එතකොට ඉතින් පළමුවෙන්ම පොට්ටපාද ප්‍රකාශ කරන්නේ අති විශිෂ්ටයි ස්වාමී. අති විශිෂ්ටයි ස්වාමී. යම්සේ සාමාන්‍යයෙන් යටි කුරුකුරු කළ දෙයක් උරුකර ගන්න නේද? සිතිමුන්ටක් විවෘත කරන්නේ නේද? මංගලාවකට මානුෂය දක්වන්නේ නේද? ඇසෙත් රූප දකිත්වා යන්තු හේතෙල් පහනක් ගලන දෙසෙන් භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ ධර්ම දේශනා කළා. තම භාග්‍යවතුන් වහන්සේ සරණ යන ධර්ම කියලා මම දිවිහිමියන් සරණ ගිය උපාසකෙක් දලාගන්න කියලා පොට්ටපාද පරිග්‍රහය ප්‍රකාශ කළා. ඊටත් එහා ගිය චිත්ත අතිසාරිපුත්. තරවගේම වාක්‍යයෙන් ප්‍රසාදයේ පළ කළා චිත්ත
සාරිපුත්ත මේ ශාසනය පැවිද්ද උපසම්පදාව ඉල්ලා හිටියේ. බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදා දී වදාලා උපසපන් වූ නොබෝ කලකින් චිත්තහත්ති සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒකෙට ගිහිල්ලා දැඩිව වීර්ය වඩලා භාවනා කරලා අරහත්ත්වයටපත්. ඔන්න සූත්‍රයේ කියලා. සින්නම් මේකෙන් තව ඉතිරි සියන විනාඩි කිහිප තුල තවත් ගැටලු විදිහේ දේවල් තියෙනවා නම් අපි මෙන්න මෙහෙම ටික ටික කියමු. දැන් මේ අර කියාපු සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන ඒ වචන කීපය සඳහන් වෙන වටිනාම සූත්‍රයක් තියෙනවා සංයුත් සංගයේ නිරුක්තිපත සංයුත්තේ හැටියට. එතෙන්දී කෙලින්ම බුදුරජාණන් වහන්සේ මේ කාලත්‍රයේ පටලවා ගැනීමේ අවුල පිළිබඳව ප්‍රකාශ කරන මෙන්න මෙහෙම. අයෝමේ වික්කවේ නිරුක්තිපතා අධිවචනපතා පඤ්ඤාතිපතා මානිනි මේ හිතාගන්න නිරුක්ති අධිවචන ප්‍රඥාප්ති කියලා කියන්නේ මේ දැන් ලෝකීය පාවිච්චි කරන භාෂාවට. එතකොට මානිනි නිරුක්ති මාර්ගය අධිවචන මාර්ගය ප්‍රඥාප්ති මාර්ග තුනක් තියෙනවා. එකකට එකක් පටලවන්න නොගත යුතුයි. වෙන්න ඒවා පෙන්වන්න කරන්නේ මෙහෙමයි. බුදුරජාණන් ප්‍රකාශ කරන එතෙන්දී යම් රූපයක් අතීතද නිරුද්ධද වෙනස් වෙලා තියනවාද ඒකට කියන්න ඕනේ අහෝසි කියලා. විය කියන එකට. ඒකට කියන්නේ නෑ වන්නේ කියලා කියන්නේ යන්නේ කියන්නේ වෙනවා කියලා කියන්නේත් නෑ. එහෙම නැත්නම් තියනවා කියලා කියන්නේ. ඒකට යොදන සංඛ්‍යාව ඒක අහෝසි කියලායි සංඛා සමඤ්ඤාපන්. ඒ වගේම හිතා ගන්න යම් රූපයක් අනාගත නම් ඒකට කියන්නේ භවිෂ්‍යති. පාලි වචනේ වන්නේ කියන්නේ. වන්නේ කියන මිසක් ඒක උණයි කියලා කියන්නේත් නෑ තිබුණයි කියලා කියන්නේත් නෑ. ඒ විදිහම සැලක ගන්න වර්තමානයේ යම් රූපයක් තියෙනවා නම් ඒකට ඒක අර කියාපු අනිත් කාල දෙක යොදන්නේ නෑ. ඒ විදිහටම පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මේ සූත්‍රයේ කෙලියෙන් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ ඒ කියලා ඒක තහවුරු කරනවා. අතීතයේ අනාගතයේ වර්තමානයේ යම් ඥානවන්ත ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවනම් ඒ අය මේ කාලත්‍රේ පටලවා ගන්නේ නෑ. අතීතයේ ගිය දෙයට තියනවා කියලා කියන එක මුලාවක්. අනාගතය ආවේ නැහැ. අනාගතයේ ඒ වෙලාවට සත්‍ය වෙන්න පුළුවන්. අන්න එතෙන්ද බුදුරජාණන් පෙන්වු කරන්නේ. ඒ අර එක් ආත්ම ප්‍රතිලාභයේ ඒ අවස්ථාවේ එතන විශේෂ වචනයක් මට කියුනේ නැහැ. තස්මින් සමයේ. ඒ අවස්ථාවේ අන්න එතන සුවිශේෂයි. අරූපාත්ම ප්‍රතිලාභය තියෙන වෙලාවේ ඒ තස්මින් සමයේ ඒ මොහොතේදී ඒ වෙලාවෙත් එකට කියන්නේ අනිත්‍ය අනිත් නම් කියන්නේ. අනේ වගේ මෙතන එතකොට කාලත්‍රේ පටලවා නොගත යුතු බව බුදුරජාණන් පෙන්වු කරන්නේ. ඒ පටලවා ගැනීම තුලින් තමයි මේ සක්කාය දිට්ඨිය ඇති වුනේ. ඒක වාසාවේ දෝෂයක් නෙවෙයි. මනුෂ්‍යයාගේ කෙලෙස් වල දෝෂයක්. අම්මගේ තාත්තගේ වැරද්ද. අම්මා කවුද? තණ්හා. තාත්තා අවිද්‍යාව. අවිද්‍යා නීවරණය තුලින් අර ධන සංඥාව තුලින් ලෝකයට මේ ලෝකයේ රාශි සංඥාව වහලා දෙයක් කරලා පෙන්නනවා. තණ්හාව තුලින් අර වලවනවා. තණ්හා ලාටුන. ඔන්න ඒක තුල ලෝකයා මේ ශාරීරිය පිළිබඳව තියෙන එක නිමකට සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ. සක්කාය මේ ශාරීරිය තියෙනවා කියලා හිතා ගන්න. මේක තුල වෙන ක්‍රියාදාමයේ තාමශී කියන එක අමතක කරලා. ඒ වගේ තමයි අනිත් දේවල්. ඔන්න ඔතනයි ආත්ම දෘෂ්ටිය සංකීල තියෙන්නේ. ඒක එලි කරන්න මේ පොට්ටපාසුදේ මහා පුදුම දේශනාව. මහා පුදුම දේශනාව. ඒකට ඒක තුලින් අන්නර ඒ පොට්ටපාදගේ සාකච්ඡා තුලින් පොට්ටපාද අහන්නේ චිත්ත සාතිසාරිකුත් අහන්නේ ධර්මය නොදත්තනම් අභිත්‍ථාන ප්‍රශ්නය. එතකොට ඒක තුලම තමයි අර යෝගීනුත් හිර වෙලා හිටියේ. ඒ අය යම් තත්වයක් ලැබුවා. නමුත් ඒක ගුප්ත ගුඩ දෙයක් කියලා හිතුවා. අර විදියට හේතු ප්‍රත්‍යයන්ගේ නැති වෙන දෙයක් කියලා හිතුවේ නෑ. ඒ වෙනුවට සම්පූර්ණ ගුඩ දෙක මෙතන ආත්මයක් කියන නොදන්න ආත්මයක්. එහෙම නැත්නම් දෙවියෙක් ප්‍රශ්නේ මේකට ඇතුල් කරනවා මොකක් හරි සංඥාවකින්. ඔන්න සංඥාවේ යහා සංඥාවෙන් මිදෙන්න බැරි වුණේ මොකද? හරිද මේකයි හේතුව. සංස්කාර අඳුනගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂම දේ තමයි පටිච්චසමුප්පාදයට එක්කම යන අති විශේෂ වචනය සංස්කාරයි. දැන් මෙතන කිව්වා මේ අර සුවිශේෂ තීරණය ගත්තේ අර භික්ෂුන් වහන්සේ. මෙචේව චේතයන නාදි සංඛාරයන. මම මේ චේතනා සංස්කාර වලින් මිදෙන්න ඕන. චේතනා සංස්කාර වලයි ඒක තුලයි එල්ලෙලා හිටියේ. ඒකට මේකට තව දෙවි සාමාන්‍ය ගොඩේ උපමාවක් කියතොත් ඒක ඇත්ත වශයෙන්ම විසුද්ධි මාර්ගයත් දාපු උපමාවක්. දැන් හිතන්න සැඩදියව වහරකින් එතර වෙන්න 12 පාරක් ගලනවා. පාලමක් නැහැ මොකද්ද කරන්නේ? මෙහා පැත්තේ තියෙන 10ක එල්ලෙන ගලක් අල්ලගෙන පැද්දෙනවා. පැද්දිලා එහා පැත්තට උණ හැටියේ අතහරින්න ඕන. අතහරින්න නැත්නම් ආපහු මෙහා පැත්තට එනවනේ. ඔන්න ඔක තමයි. ඒකට විපාක බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පහුරක් කිව්වේ සමත විපස්සනා ආදී අර විදිහට අල්ලගන්න වැලක් පමණයි. ඒකේ එල්ලිලා එහා පැත්තට ගිය හැටි අතහරින්න. හැබැයි අතහරින්න බෑ.
ඒකනේ නේව සංඥා ඊතරම් සීසෝ පැදෙමින් හිටියේ. සීසෝ පැදිල්ලක් තියුනේ. අතහරින්න බයයි. මොකද ආත්ම සංඥාව ඇතුළත තියෙන නිසා. මම ඇති වෙයි කියලා. නැති වෙන්න මම නැති බව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සික්ඛායේ සංඥා ප්‍රඥාප්තිය තුලින් පිනවා. පටිච්චසමුප්පාද ධර්මය තුලින් නුයාත්ම දෘෂ්ටිය බින්දින්. ඒකයි මේ සූත්‍රයේ මුලින් ඉඳලා අගටම තියෙන මහා පුදුම සූත්‍රයක්. ඉතින් යන්නේ උපමාන එකක් මතක තියාගන්න. ඒක තුලින් කල්පනා කරගන්න මෙන්න මේ සක්කාය දිට්ඨිය හැදීම කියලා කියන සද්දේ ඇවිල්ලා වෙන දෙයක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ අර විදර්ශනාවේ යෙදීම මේ පංච පාදාන ස්කන්ධය පිළිබඳව ඒක තුලින් යම් අවස්ථාවක මේවායි නිස්සාරත්වය හෙළි වෙලා අතහැරෙනවා. අතහරිනවා නිස්සාරත්වයේ තියෙනවා. අන්නේ බඳු තත්ත්වයයි කොට මේ ඒක තුලින් වර නිරෝධිය ස්පර්ශ කරනවා කියන්නේ සංඥා වේදිත නිරෝධියෙන් නැගිටින්නේ නිවනට අරහත්ත්වය නිවනටයි නැගිටින්නේ. මොකද සංඥා වේදිත නැගිටිනකොට ඒ භික්ෂුවට ඇති වෙන්නේ අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන ඒ අවබෝධයයි. ඒක කියන්නේ නිවන. කොට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධුනා නම් කෙනෙක් නැගිටින්නේ නිවනටයි. මොකද ප්‍රඥාවයි කියලා. ප්‍රඥාව තුලිනුයි තමන් දෙන්නේ සීනා ජාති උසිතං බ්‍රහ්මචර්යයන් කතං කරණියන් ආදී හැම එකක් කියවෙන්නේ අවබෝධ කර ගන්නවා මෙතන කිසිවක් නෑ. ඉතින් මේ ටික ඇති මේ පින්නතුන් තව මේකේ අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ චිත්ත ගෘහපතිතුමා මේ චිත්ත සාරිපුත්ත මේ පරිබ්‍රාජකතුමා දැන් එතනදී අහන අවසාන ප්‍රශ්නේ තමයි දැන් ආත්ම පටිලාභ ඒ කියන්නේ දැන් උදාහරණයකට කාමය ගැන හිතා ඉද්දී එතන රූපී ඒ කියන්නේ මනෝමය ස්වභාවයක් තියෙනවාද කියන්නේ මේ රූපී කියන්නේ ධ්‍යානසෝයට අදාළව මනෝමය ස්වභාවයක් තියෙනවාද ඒ වගේම අරූපී ස්වභාවයක් එතන තියෙනවද නැද්ද කියලා අහනවා. ඊළඟට කෙනෙක් රූපී ධ්‍යානයකට සම්බන්ධෙද්දී ඒ කියන්නේ මේ කාම ලෝකයේත් එක්ක අදිලා යන මේ ආත්ම පටිලාභ ඒ කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස පහස සුරු කරන ස්වභාවය ඒක තියනවාද කියලා අහනවා. ඊළඟට අරූපී ගතියට එතන තියනවාද කියලා අහනවා. ඊළඟට අරූපී ධානයකට සමවාදෙද්දී එතන කාම ප්‍රතිලාභයත් මේ රූප සංඥාත් තියනවාද කියලා අහනවා. නැත්නම් මොනවාද ඒක යටපත් වෙලාද මොනවා වෙලාද ඒ තියෙන්නේ කියලා අහනවා. ඉතින් මේ තුනක් ගැනම අදහස ඇති වෙන්නේ හිතමුකෝ සමාධිමත් වුණාට පස්සේ මේ රූපී සංඥා ටික තියනවාද කියලා අහනවා නම් ඒක කොහෙද කියලා අහනවා නම් ඒකට හේතුව තමයි එයා අල්ලන් ඉන්න තුන් පැත්තම මම මෙච්චර වෙලා හිටියා මං හිටියේ කාමය ගැන හිතා දැන් ඉන්නේ රූපය ගැන හිතා ඉස්සරහට මට අරූපය දක්වත් යන්න පුළුවන් වෙයි කියලා යන අදිවාසී මේ තුන් කාලයට කකුල් තියාගෙන ඉන්නේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන මැද මේ වර්තමානයේ අතීතයේ අනාගතයේ දෝලණය වෙවි ඉන්නේ. හැබැයි බුදුරජාණන්සේ දේශනා කරනවා කිරි ගත්තට පස්සේ කිරි වලින් දීකිරි හැදුවට පස්සේ දීකිරි වලින් ගිතෙල් හදන්න පුළුවන්. ඉතින් දීකිරි තියෙද්දි මේක කිරි කියන්නෙත් නෑ මේක ගිතෙල් කියන්නෙත් නෑ. දීකිරි කියන්නේ දීකිරි. ගිතෙල් හදාගත්තට පස්සේ මේ ගිතෙල් ඇතුලේ දීකිරි තියනවා කියලා කියන්නෙත් නෑ කිරි තියනවා කියලා කියන්නෙත් නෑ. එතන තියෙන ගිතෙල්. අන්න ඒ වගේ යම් සංඥාවක් ඇති වුණා ඇති වෙදි තව එකක් නිරුද්ධ වෙලා ඒක ඇති වෙන්නේ. මේකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ තුනම තියෙනවා. ඒ තුනම දැන් මේ පොඩ්ඩක් වෙනස් වෙලා කියලා හිතන්න ගියාට පස්සේ තමයි ආත්ම දෘෂ්ටිය බැසගන්නේ. ඉතින් මේ බය හින්දාම ලෝක සත්වයාර සීසෝ පැද ඉන්නවයි කිව්වා. කිසිවක් දැන් අන්තිමට මේ තමන්ගේ ප්‍රඥාව සමාධි දියුණු කරගෙන ගිහිල්ලා එලකට අනන්ත අවකාශය අනන්ත හිතක් තියෙන්නේ කියලා තේරුම් අරගෙන විඥානං චයතනෙ. ඊට පස්සේ ඒකත් කිසිවක් නැති බවම තේරුම් අරගෙන. ඊට පස්සේ මේ මම කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. එහෙම නැත්නම් ආත්මයක්. එහෙම නැත්නම් මෙන්න මේ හිතේ හඳුනා ගන්න ස්වභාවය ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා එහෙම එකක පැටලෙන පටන් ගත්තා. මේ ඒක සම්පූර්ණයෙන් අතහරින්න බය හිතුණා. මොකද සම්පූර්ණයෙන් අතහැරියොත් සිහිය නැති වෙනවනේ ආත්ම විනාශ වෙන්න පුළුවන් කියලා. අන්න ඔහොම ඒක කියන්නේ මේ ಭಾರತೀಯ දර්ශනය හිතපු දාර්ශනිකයන්ගේ මතවාද ගැන අධ්‍යයනයක් තියෙන කෙනෙක්ටම තමයි තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. මොකද නැත්තම් බොහොමත්ම ගැඹුරුයි මේ සංවාදය. මොකද පරිබ්‍රාජකයෝ දෙන්නේ කියන්නේ කෙලින්ම ගෝලිය බර ගන්නකොට උගන්නපු ගුරුවරු දෙන්නේ මේ ප්‍රශ්න නගන්නේ. ඉතින් ඔයගොල්ලෝ ළඟින්වත් තියන්න බෑ ඒ පරිබ්‍රාජකතුමාලා දෙන්නව. ඉතින් ඒගොල්ලෝ ලොකු දාර්ශනික හැකියාවක් බොහොම හොඳ චින්තකයෝ. ගොඩක් මේ ගැන හිතපු මේ ගැන විවාද කරමින් ගෝලයන්ට පවා කියමින් ගෝලියෝ තනමින් ඒගොල්ලන්ව පැවිදි කරගනිමින් ඒගොල්ලෝ ළඟ හිටපු කට්ටිය. ඉතින් එහෙනම් බොහොම ගැඹුරු කතාවක් අහන්නේ එතනදී. කෙසේ හෝ අපිට ගන්න තියෙන දේ තමයි අවසානයේ මේ ආත්මය කියන අදහස අතාරින්න බය වෙන දෙයක් නැහැ. හිතත් සිතුවිලියන එකත් ඉතින් සම්පූර්ණ අතහැරපු තැන සංඥාවත් අතහැරලා ගිය තැන හිත සර්ව සම්පූර්ණ සංඥාවේ හිත නිරෝධය ස්පර්ශ කරනවා.
ඉතිං මේක තමයි තියෙන්නේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්